ආවඩ ආයු බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ලැබුවා වූ සිංහල දමිළ අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලත් නැනපහන වැඩසටහන වෙනුවෙන් ටීවී දිදුල බෞද්ධ සහ ළමා රූප වාහිනී නාලිකාව වෙනුවෙන් අද දවසේදී නැනපහන වැඩසටහන ආරම්භයේදීම ඔබට ප්‍රාර්ථනා කරනවා. වෙලාව රාත්‍රී 9යි විනාඩි 30යි. හරියටම නැනපහන වැඩසටහන ඔබ දන්නවා වෙලාවට ආරම්භ කරන බව. අද දවසේ කතා බහ කරන්නේ මොනව සම්බන්ධයෙන්ද කියන කාරණය පිළිබඳවත් ඔබ දැනුවත්. ඒ තමයි බුදුදහම සහ නිරෝගීකම පිළිබඳව. අවුරුද්ද උදා වුණා. ඒ අවුරුද්දට අපි වැඩ කටයුතු රැසක් සිද්ධ කළා. ගිය වසරේ අපිට සමරන්නට බැරි වුණු අවුරුද්ද මේ වසරේ අපි යම් කිසි දුරකට සමරුවයි කියලා අපිට කියන්නට පුළුවන්කම තිබෙනවා. හැබැයි කොරෝනා වසංගතය තවමත් අපේ රටෙන් වගේම මේ ලෝකෙන් තුරන් වෙලා නැහැ. ඒක නිසාම තමයි අපි නිරෝගීකම පිළිබඳව අද දවසේ නැනපහන වැඩසටහනෙන් කතා බහ කරන්න හිතුවේ. හැබැයි කොරෝනා වසංගතය පිළිබඳව පමණක් නොවේ. නිරෝගීකම පිළිබඳව කතා බහ කරද්දී තව බොහෝ පැතිකඩයන් පිළිබඳව අපිට කතා බහ කරන්නට අපිට යොමු වෙන්නට පුළුවන්කම තිබෙන නිසා වර්තමානයේටත් උචිත ඉතාමත් උචිත මාතෘකාවක් නිසා තමයි අපි නැනපහන වැඩසටහනෙන් මේ කාරණය පිළිබඳව අද දවසේදී කතා බහ කරන්නට හිතුවේ. ඉතින් විශේෂයෙන් සිහිපත් කරන්නට ඕනේ අද දවසේදී නැනපහන වැඩසටහන වෙනුවෙන් වැඩම කරන්නට යෙදුණු ගෞරවනීය මහා සංඝරත්නයත් ඒ වගේම අපේ සම්පත් දායකයා කවුරුන්ද යන වගත් ඔබට හඳුන්වා දෙන්නට කලින් ඔබට සිහිපත් කරන්නට ඕනේ අද දවසේ මේ නැනපහන වැඩසටහන මේ ඇවිරින් ඔබට නරඹන්නට දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ සූර්යපාලුව කඩවත යන ලිපිනේ පදිංචි ස්ටෙලා පෙරේරා මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින් අරමුණ හැටියට සඳහන් කර තිබෙනවා රිදීගම රම්බඩගල්ල පදිංචිව සිට මිය පරලොව ගිය ජේ.එම්. නන්දාවති ජයකොඩි මෑණියන් ප්‍රධාන සියලුම සංසාරගත ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් ඒ වගේමයි සුජීවත්ව සිටින පවුලේ සියලු දෙනාට ආශිර්වාද කිරීම සහ නිදුක් නිරෝගී සම්පන්නිය දිගාසිරි සහ චතුරාර්ය සත්‍ය අවබෝධය ප්‍රාර්ථනා කරමින් අද දවසේදී මේ උතුම් නැනපහන වැඩසටහන දහම් පඬුරක් ලෙසින් සමාජගත කරන්නට කටයුතු කරන්නේ. ඒ වගේම තමයි නැනපහන වැඩසටහනේ සම්පත්දායකත්වය හඳුන්වා දෙමින් ඔබට පුළුවන්කම තිබෙනවා අපට සජීවීව සම්බන්ධ වන්නට. ඒ කාරණයක් අපි ඔබට මතක් කරනවා. දුරකථන අංක මතක් කරන්නම් අපි 0112563636 කියන දුරකථන අංක ඔස්සේ ඔබට පුළුවන්කම තිබෙනවා මේ ගැටලුව අප වෙතට යොමු කරන්නට. හොඳයි අපි හඳුනා ගන්න සූදානම් අපේ විද්වත් මණ්ඩලය. ඉතාමත් ගෞරවණීයව අද දවසේදීත් රාජකාරී දහසක් තිබෙදී අපේ ස්වාමීන් වහන්සේට අපි ඉතාමත් ගෞරවණීයව වැඩම කරවා ගන්නට යෙදුණා. කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ මහාචාර්ය මොරටුව ලුණාව ශ්‍රී බෝධි රාජාරාමාධිපති පූජ්‍යපාද අවසරයි නම කියනට අගලකඩ සිරිසුමන අපේ ස්වාමීන් වහන්සේ. ඉතින් අපේ ස්වාමීන් වහන්සේට ලැබුවා වූ සිංහල දමිළ අලුත් අවුරුද්ද සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් ඉතාමත් ගෞරවණීයව පාද නමස්කාර පූර්වකව නැනපහන වැඩසටහන පිළිගන්න අවසර අපේ හාමුදුරනේ. ඒ වගේම තමයි වෙනදා වෙනම අද දවසේදීත් නැනපහන වැඩසටහනට ටීවී දිදුල බෞද්ධ සහ ළමා රූප වාහිනී නාලිකාව තුළින් දැවැන්ත සමාජ මෙහෙයක් ඉෂ්ට සිද්ධ කරන අප ස්වාමීන් වහන්සේ ගාලිහිල ඩික්ෂන් පාර ශ්‍රී ඥානෝභාස යෝගාශ්‍රම අධිපති ත්‍රිපිටකාචාර්ය ත්‍රිපිටක විශාරද දිදුල මාධ්‍යාලයේ ගරු සභාපති අවසරයි නම කියනට පූජ්‍යපාද මාලිගාවේ ලස්සජේ නායක ස්වාමීන් වහන්සේ අප ස්වාමීන් වහන්සේටත් ලැබුවා වූ සිංහල දමිළ අලුත් අවුරුද්ද සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් ඊටමත් ගෞරවණීයව පාද නමස්කාර පූර්වකව පිළිගන්න අවසරයි අපේ හාමුදුරනේ. ඒ වගේම තමයි නැනපහන වැඩසටහනේ පැරණි වැඩසටහන් අතරතුරේදී මේ හුරු පුරුදු මුහුණක් නැනපහන වැඩසටහනෙන් ඔබේ ආලින්දියට පැමිණුණු. ඒ වගේම තමයි වර්තමානය තුළ සමාජය තුළ ඉතාමත් දැවැන්ත විදිහට සමාජයට වටිනා කියන අයුරින් වැඩ කටයුතු සිද්ධ කරන ඒ වගේම තමයි අපේ සහෝදර මාධ්‍ය නාලිකාව TNL රූපවාහිනී නාලිකාවේ අපේ අධ්‍යක්ෂකතුමන් අද දවසේ අපිට සම්බන්ධ කරගන්න පුළුවන්කම ලැබුණා. නීතිඥ සුදත් ජයසුන්දර මැතිතුමන්ව සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ඒ වගේම ආයුබෝවන් කියලා පිළිගන්න ඔබතුමන්ව ආයුබෝවන්. හොඳයි අපි සූදානම් වෙන්නේ එහෙමනම් මාතෘකාවට යමු වන්නට අපේ පූජ්‍යපාද අගලකඩ සිරිසුමන ස්වාමීන් වහන්සේගෙන් විමසන්නට සූදානම් වෙන්නේ අපේ හාමුදුරුවනේ නිරෝගීකම කියන්නේ මොකක්ද? බැරි දරුවන් සරණයි අද මේ උතුම් වැඩසටහනට සහභාගී වන දෙදුල රූපවාහිනී නාලිකාව ආරම්භ කරලා අද වෙන විට ලෝකේ ඊටම ජනාදරයට පත් වූ බෞද්ධ sannivedana මාධ්‍ය ජාලයක් බවට පත් කරපු අපේ මාලිගාවේ ලස්සජී
හාමුදුරන් වහන්සේගෙන් අවසර ඒ වගේම ඊටාම හොඳ සම්පත්දායකයෙක් අද ඔබ සොයාගෙන තියෙනවා මේ වැඩසටහනට සුදත් චන්ද්‍රසේකර මැතිතුමන්. සුදත් ජයසුන්දර මැතිතුමන්. ඉතින් ඔබ දෙපළකින් මේ වෙලාවේ අවසර ලබාගෙන සජිත් ඔබතුමන් අහන ප්‍රශ්නයට සහ මේ සාකච්ඡාවට පදනමක් සකසා ගැනීමට මේ අදහස් කීපයක් පළ කරන්න පළමුවෙන්ම මම කැමතියි. බුදුරජාණන් වහන්සේ ළඟට එන එක තාත්තා කෙනෙක් බුදුහාමුදුරන්ගෙන් අහනවා එක දවසක් බුදුරජාණන් වහන්සේ මට තරුණ පුතෙක් ඉන්නවා. මේ තරුණ පුතා නිතර නිතර මගෙන් අහන ප්‍රශ්නයක් තියෙනවා. තාත්තේ යෞවනයෙකුගේ නැත්නම් තරුණයෙකුගේ අභිවෘද්ධිය සකසා ගැනීම උදෙසා හේතු වෙන කාරණා මොනවාදයි? ඒ පුතා ඒ පියාගෙන් නිතර අහනවා. මේ පියා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් මේ සඳහා පිළිතුරක් ප්‍රාර්ථනා කරනවා. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ මේ පියාට ලස්සන උත්තරයක් දෙනවා. එය අසත්තද්වාර ජාතකය කියලා ජාතකයේ සඳහන් වෙනවා. එහි සඳහන් වෙන ඒ කාරණා අතරේ පළවෙනි කාරණාව හැටියට දැක්ුවේ ආරෝග්‍ය මිච්ඡේ පරමංච ලාභං. අපි අනිත් ටික මෙතින්ද ගන්න ඕනේ සාකච්ඡාවට. ඔබේ පුතාට කියලා දෙන්න දියුණුවේ පළමු දොරටුව වන්නේ නිරෝගීකමයි කියලා. පරම ලාභයයි කියලා කිව්වේ. නිකන් නෙවෙයි. පරම ලාභයයි. එතකොට අපි ජීවිතේ ලාභ සොයනවානේ ගොඩක්. අද යෞවනයෙකුගෙන් ඇහුවොත් මොකද්ද ජීවිතයේ අභිවෘද්ධිය උදෙසා ඔබ 1 2 3 කියලා ප්‍රමුඛතා 10ක් ලියන්න කියලා කිව්වොත් හරි කියන්න හරි කිව්වොත් එකම තරුණයෙක්ගෙන්වත් නිරෝගීකම කියන කාරණාව එන්නේ නැහැ. සමහර කෙනෙක් දැන් ඩේටා පිළිබඳ දුරකථන එහෙම නැත්නම් Wi-Fi ඕවනේ හොයන්නේ යෞවන પરම්පරාව හැම වෙලාවෙම. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ප්‍රමුඛතාව දෙන්නේ තරුණයෙකුගේ ජීවිතය හාත්පසින්ම සෞඛ්‍ය සම්පන්න වෙන්න ඕනේ. සෞඛ්‍ය සම්පන්න වෙන්න ඕනේ. ඒ නිසා ඔබ ඇසූ ප්‍රශ්නයට දිය හැකි නිවැරදි පිළිතුර නිරෝගීකම යනු අපේ ජීවිතයේ සියලු අරමුණු සාක්ෂාත් කරගන්නට හේතු වෙන පරම ලාභයයි. ප්‍රධාන දෙයි දියුණුවේ ප්‍රධාන දොරටුවයි සෞඛ්‍ය සම්පන්න ජීවිතයයි. ඒ සෞඛ්‍ය සම්පන්න ජීවිතයේ ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. කායික සෞඛ්‍ය සම්පන්න භාවයයි මානසික සෞඛ්‍ය සම්පන්න භාවයයි. එතකොට මේ දෙකම සපුරා ගන්නට අපි මහන්සි වෙන්න ඕනේ. අපේ ඉතිහාසය අරගෙන බැලුවොත් මං හිතන්නේ දසමහා යෝධයෝ මේ රටේ වාසය කරලා තියෙනවා. දුටුගැමුණු රජතුමාට තම යුද්ධය ජය ගන්න දසමහා යෝධයෝ හිටියානේ. ඒ යෝධයෝ ගැන හිතනකොට අපේ ඒ යෝධයන්ගේ ශරීර වර්තමාන මිනිස්සුන්ට වඩා මහ විශාල ලොකු වෙන්න බෑනේ. එහෙමයි. මේ මිනිස්සුත් අද මේ ජීවත් වෙන මිනිස්සුන්ගේ ශරීර ප්‍රමාණය තමයි තිබුණේ. හැබැයි මේ මිනිස්සුන්ට යෝධ ශක්තියක් තිබුණේ මොකකින්ද කියලා හොයලා බැලුවොත් පැහැදිලිව පෙනෙයි ඒ ඔවුන් සෞඛ්‍ය සම්පන්න ජීවිතෙන් කායික බලය මානසික බලය දියුණු කරගෙන වැඩ කළා. අද ඒ પરම්පරාවයි නූතන પરම්පරාවේ සංසන්දනය කරලා බැලුවොත් මේ කොවිඩ් කියන එක අපි පැත්තකට දැම්මොත් ඒක වෙනම කතා කළ යුතු දෙයක්. කොවිඩ් කියන එක පැත්තකට දැම්මොත් නූතන සමාජය තුල මේ පරම ලාභය කියන එක තියනවාද? ඔවුන් අපේක්ෂා කරනවාද? අපිට සම්පූර්ණයෙන්ම සෞඛ්‍ය සම්පන්න කායික වශයෙන්ද මානසික වශයෙන්ද දියුණු කරගත්ත සෞඛ්‍ය සම්පන්න භාවයක් ඇති තරුණයෙක් නෙමෙයි දරුවෙක්වත් හොයන්න පුළුවන්. ඇත්තටම ආතතිගත වෙච්ච සමාජයක සමාජිකයෝ තමයි සියලු දෙනාම.
ඉතින් ඒ නිසා මම හිතනවා මේ සාකච්ඡාව අතිශයින්ම වැදගත්. මොකද හෙට දවස හිස තෙල් ගන්න දවස. මේක මේ රාජ්‍ය උත්සවයක් කරලා රාජ්‍ය නායකයෙක් ගිහිල්ලා මාධ්‍ය ඉස්සරහට ගෙනහිල්ලා පෙන්නුවට වැඩක් නැහැ. මේ ජනතාවට ආකල්පයක් දෙන්න ඕනේ. අපේ පැරණි සමාජවල මිනිස්සු නිරෝගී වුණු එක ක්‍රමයක් මේ. එතකොට ඒකට තමයි මේ ඇත්තටම අවුරුදු වලත් එක්ක ඔබ මේ වැඩසටහන මේ මාතෘකාවත් එක්ක ගත් එක හරි වටිනවා. අපිට ගොඩක් දේ කතා කරන්න පුළුවන්. සිංහල අලුත් අවුරුද්දේ හැම අංශයක්ම සකස් වෙලා තියෙන්නේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට අවශ්‍ය පදනම. ඒකට එහි වැදගත්ම දේ තමයි හෙට උදේ හිස තෙල් ගාන එක. දැන් මේකට අපි ප්‍රමුඛතාව දීලා වැඩ කරන්න ඕනේ. එතකොට මේක හැම ගමකම හැම කෙනාම හැම ගෙදරකම සිද්ධ වෙන්න ඕනේ. ඒක නිකන් චාරිත්‍රයක් නෙමෙයි. ඒක මේ හිස් මුදුනේ ඔය තෙල් ටිකක් ගැල්වම නිකන් තෙල් නෙමෙයිනේ ඖෂධීය. ඒකෙන් මුළු ශරීරයේ ලේ ධාතුන් පවිත්‍ර වෙනවා. ස්නායු වල අපේ සක්‍රිය වෙනවා. අපිට වසරක් නිරෝගීව ගත කරන්න අවශ්‍ය ජවය ලැබෙනවා. ඉතින් ඒ නිසා මම හිතනවා අද මේ වැඩසටහන තුළ මේ දෙපැයක් පුරා කතා කරන අදහස් මේ රටට අලුත් අවුරුද්ද කියලා නිකම්ම නෙවෙයි. ඇත්තටම අලුත් වෙන්න හුඟක් හේතු වෙයි. එහෙමයි. හරවත් අවුරුද්දක් ගත කරන්න අර ආතතිගත වෙච්ච සමාජය අපි ඈඩ් කරන්න නම් මේ කරුණු ඔබට ඉවහල් වෙනවා. ඔබේ ජීවිතයට එකතු කරගන්න කියන කාරණය අපි මතක් කරනවා. අපේ ස්වාමීන් වහන්සේ හොඳින් අද දවසේදී මේ බුදුදහමයි නිරෝගීකමයි පිළිබඳව මේ මාතෘකාවට හොඳ ආරම්භයක් හොඳ පිවිසුමක් ලබා දෙද්දී අපි ඔබට ආරාධනා කරනවා. ඔබට පුළුවන්කම තිබෙනවා අපේ දුරකථන අංකය 0112563636 0112563636 ඔබට පුළුවන්කම තිබෙනවා ඔබේ ගැටලු සහ අදහස් යොමු කරන්නට මාතෘකාවට අදාළව. ඉතින් ඒ කාරණේ අපි මතක් කරමින් අපි නිරෝගීකම පරම ලාභයයි කියලා සඳහන් වෙනවා බෞද්ධ දේශනාවන් තුළ. මේ අපි පූජ්‍යපද මාලිගාවේ ලස්සජි නායක ස්වාමීන් වහන්සේගෙන් විමසන්නට සූදානම් වෙන අපේ හාමුදුරුවනේ මේ බුදුදහම තුලින් වැඩි දුරටත් තව මේ කාරණේ විග්‍රහ කරගන්නේ අපි කොහොමද? සමස්ත ශ්‍රී ලංකා වාසී සියලුම ජනතාවට මේ ලැබුවා වූ සිංහල දෙමළ අවුරුද්ද සුබම සුබ අවුරුද්දක් බවට පත් වේවා කියලා පළමුවෙන්ම ආශිර්වාද කරනවා. ඒ වගේම TNL ආයතනයේ ගරු සභාපති සාන් වික්‍රමසිංහ මැතිතුමාටත් අධ්‍යක්ෂක මණ්ඩලයටත් සියලු ජනතාවටත් නැවත නැවතත් අපි ආශිර්වාද කරනවා. මේ සිද්ධ කරන ශාසනික කටයුතු, ආගමික කටයුතු, සමාජීය කටයුතු තව තවත් ශක්ති සම්පන්නව කරන්න ලැබේවා කියලා. අපේ කල්යාණ මිත්‍ර කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය පූජ්‍යපාද අගලකඩ සිරිසුමන ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. ඒ වගේම අපිට සජිත් කිව්වා වගේ නිතරම දැකලා පුරුදු මුහුණක් TNL රූපවාහිනී නාලිකාවේ අධ්‍යක්ෂක අපේ නීතිඥ සුදත් ජයසුන්දර මැතිතුමාගෙන් අවසරයි. විශේෂයෙන් සජිත් අපේ මහාචාර්ය අගලගඩ ස්වාමීන් වහන්සේ මේ නිරෝගීකම ගැන මූලික හැඳින්වීම සිද්ධ කළා. සජිත් ඇත්තටම අපේ නායක හාමුදුරුව මතක් කරා වගේ මේක අපි 1 2 3 4 කියලා ගණන් කරන්න ගියොත් එහෙම අද ඉන්න මේ තරුණ සමාජෙවත් වයසක සමාජෙවත් මේ දෙකොටසම නිරෝගීකම කියන එක තැනකට ගන්නෙම නැහැ. හැබැයි ජීවිතේ අපි හැම කෙනෙකුටම ලස්සන ජීවිතයක් තුල ඉපදිච්ච මිනිස්සෙක් වෙලා ඉපදිච්ච යම්කිසි අවබෝධයකින් යුක්තව ඉපදිච්ච ජීවිතයකට නිරෝගීකම තරම් වටිනා දෙයක් මේ ලෝකේ තවත් ඇත්තේ නැහැ. හැබැයි මේ නිරෝගීකම කියන එක සජිත් නැති වෙන හේතුත් ඇති වෙන හේතුත්
බුදුරජාණන් වහන්සේ ලස්සනට පහදලා තියෙනවා. දැන් ඔබතුමා ගිය පාර මට මතකයි මේ නනපහන දහම් කතිකාවතට ගත්තේ අපේකමයි බුදුදහමයි. මේ පාර අපි ගත්තේ මේ නිරෝගීකමයි බුදුදහමයි කියන මාතෘකා. සමාජයට ගැළපෙන මාතෘකාවල් අපි ගන්නෙ මොකක් නිසාද සජිත්? මේ සමාජයට යමක් දෙන්නට අවශ්‍ය නිසා. හැබැයි හැමදාමත් ටීවී එක ඉස්සරහා ඉඳගන්න අර වයසක අම්මලා ටිකම ඉඳගෙන අහනවා නම් මේ සාකච්ඡාව ඇත්තටම වැඩක් නැති වෙන්නත් පුළුවන්. සජිත් කෙසේ වෙතත් මේ නිරෝගීකම බුදුරජාණන් වහන්සේ නොඑක් දේශනාවල නොඑක් තැන්වල රාජරාජ මහා මාත්‍යාදීන්ට පවා මේ නිරෝගීකම කියන එක හඳුන්වලා දීලා තියෙනවා. භික්ෂු ජීවිතයක් ගත්තම භික්ෂු ජීවිතේ දැන් උදේට දහවල් මේ දෙවතාවක් දාන වැළඳීම පවා භික්ෂු ජීවිතයට බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් අනුදැන වදාළේ නිරෝගීකම අරමුණු කරගෙන. මොකක් නිසාද සජිත් මේ නිරෝගීකම නැතිනම් මේ ලෝකේ ආධ්‍යාත්මික තැනකට යන්න පුළුවන් කමක් නැහැ මිනිස්සෙකුට. දැන් බුදුරජාණන් වහන්සේ විග්‍රහ කළා තියෙනවා ජරාවෙන් පෙළෙන, ව්‍යාධියෙන් පෙළෙන, මරණාසන්නව ජීවත් වෙන, ඒ වගේම ගත්තන් පස්සේ ලෙඩින් පෙළෙන කෙනෙකුට ආධ්‍යාත්මික සම්පත්තිය ඇති කරගන්න අමාරුයි. එහෙමනම් මේ ආධ්‍යාත්මික සම්පත්තියක් කරා යන්නටත් භෞතික සම්පත්තියක් කරා යන්නටත් මේ හැම දෙයකටම වටිනාම දේ තමයි නිරෝගීකම. හොඳයි. ඉතින් මේ හැම දෙයකටම වටිනා දේ තමයි නිරෝගීකම කියලා කියන්නේ. ඔබ වර්තමානයේ තුලදී අපිට බෙහෙවින්ම මේ සමාජය තුල මුහුණ පාන්නට තිබෙන බලවත්ම ගැටලුවක් බවට අපිට මේ කාරණය පැහැදිලි කරලා දෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසාම සාමාන්‍යයෙන් මේ නිරෝගීකම මිනිසාට පමණක්ද බලපාන්නේ කියන කාරණය අපිට ගැටලුවක් බවට පත් වෙන්නත් පුළුවන්. ඔබට යම්කිසි හේකින් හිතන්නත් පුළුවන්. එතකොට මේ මිනිසාට නිරෝගීකම වැදගත් වෙන්නේ ඇයි කියන ප්‍රශ්නය අපිට මතුවෙන්නට පුළුවන්. මේට අපි විසඳුමක් ලබා ගන්නට සූදානම්. නිරෝගීකම අපට ඉතාමත් වැදගත් වෙන්නේ ඇයි කියන කාරණය අපේ නීතිඥ අපේ සුදත් ජයසුන්දර පැතුමාගෙන් අපි විමසන්න සූදානම් වෙන්නේ. සජිත් මහත්තයා ඊට පෙර මම අගලකඩ සිරසුණ නායක ස්වාමීන් වහන්සේගෙන්ද මාලිකාවිල අසජි නායක ස්වාමීන් වහන්සේගෙන්ද අවසරලා සිටිනවා. ඉතින් සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක්. නිරෝගීකම සහ මනුෂ්‍ය අතර දැන් අපි දකිනවා ලතින් භාෂාවෙන් ඊට පෙර ඒ කියන්නේ අපේ බුදු පියාණන්ටත් කාලයට පෙර ඉඳන් මේගොල්ලොන්ගේ තිබ්බ ග්‍රීක ජාතීන් අතර තිබ්බා මෙන්සානා ඉන් කෝපරේසානෝ කියලා healthy mind in a healthy body කියලා. ඒ කියන්නේ හොඳ මනසක් තිබිය යුතුයි හොඳ ශරීරයක් තුල කියන. නැතොත් මෙන් ඉදිරියට යන්න බෑ කියන එක. ඉතින් ඒ අවස්ථාව තිබ්බා. හැබැයි ඒකේ මං හිතන්නේ හුඟක් වෙලාවට healthy mind කියන එක මනස කිව්වට මනස සම්බන්ධයෙන් ඉච්චරම ලොකු අදහසක් තිබෙන්නේ නැහැ. හැබැයි අපේ බුදු පියාණන් වහන්සේ එතනදී ගෙනහර දක්කපු එකක් තමයි කායික සහ මානසික කියන එක. දැන් මානසික කියනකොට මම හිතන්නේ අපේ නායක ස්වාමීන් වහන්සේලාට ඒ සම්බන්ධයෙන් විශාල වශයෙන් කතා කරන්න පුළුවන් වෙයි. අපි දකිනවා අද වෙනකොට බටහිර රටවල කායිකට වඩා මානසික පැත්තට යම් යම් විදියකට භාවනාවට යොමු කරනවා. සිත එක්තෙන් කරන්න. මෙන්න මේක අපි දැක්කහම අපි දකින එකක් තමයි මෙතන නැත්තම් ඒ කියන්නේ කායට බෙහෙත් දුන්නට වැඩක් වෙන්නේ නැහැ. මොකද මනස ස්ථාවර බවක් තියෙන්න ඕනේ. ඒ මනසේ ඒ තේරුම් මොකද්ද මේ වෙන ව්‍යාධිය මේ රෝග වලින් පෙළෙන එක ඒහා සම්බන්ධව තමුන්ට යථාර්ථය පේන්න ඕනේ. ඒක තමයි ධර්මය කියන්නේ. මෙතන බුද්ධ ධර්මය කියන්නේ අන්න එතන තමයි නිශ්චිත බීජ වස්තුව කියන්න පුළුවන්. දැන් එවැනි දෙයක් තිබියදී දැන් අද වෙනකොට අපි දකින එකක් තමයි දැන් බුදුදහමෙන් පිට මේ බටහිර රටවල් වල කියනවා මේ ජීවන රටාව කියලා එකක් එකතු කරනවා උකට. ඒ ජීවන රටාව කියනකොට වෙල්නස් කියන එකක් ඇවිල්ලා තියෙනවා. එතකොට ඒ කියන්නේ කය සහ මනස පමණක් නොවේ. එතනදී තමා දහන යම්කිසි ආගමක් තියෙනවා නම් පරිසරය එතකොට ඊට අමතරව ගතහොත් එහෙම තමුන්ගේ රැකියාව එතකොට මෙවැනි දේවල් වලත් තියෙන තමාගේ බුද්ධි මට්ටම මේ මෙවැනි දේවල්ුත්
යම් විදිහකට බලපානවා තමුන්ගේ ජීවන රටාවට. එතකොට එතනදී අර සජිත් මහත්තයා අහපු එකට යම් පිළිතුරක් ලැබෙනවා. මොකද කය සහ මනස ක්‍රියාකාරීත්වය තියාගෙන යන්න ඒ රටාව තුල ජීවත් වෙන්න ඕනේ. තමාට ධර්මයෙන් දීලා තියෙනවානේ නිවැරදි දැක්ම, නිවැරදි අවබෝධය, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, උතන ආර්ය අෂ්ටාංගික මාර්ගෙත් ඒක දීලා තියෙනවා. ඒතොර හික්මීමක් මෙතන ඇති වෙනවා. එතකොට ඒ හික්මීමක් තුළින් ඔය තුන්දොර ඒ කියන්නේ කය වචනය ගත්තොත් සිත කය වචනය කියන එක යම් තාක් දුරට පාලනය කර ගැනීමක්. එතකොට අන්තිම පුරුක් ටික ගත්තොත් සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා. එතකොට ඒ ශික්ෂණයත් එක්ක තමයි ජීවන රටාව කියන එක මම කිව්වේ. එතකොට එතනදී තමුන් විසින් යම් කිසි දෙයක් කරනවා නම් අනිකෙකුට හිංසනයක් කිරීමෙන් වැළකී සිටිනවා. එතකොට තමුන් දන්නවා තමුන්ගේ මේ මොකක්ද නිවැරදි අවබෝධය කියන එක කරගෙන යනකොට තමා ඕනවට වඩා තණ්හාවට යොමු වෙන්නේ. ඔය මානසේ තියෙන ප්‍රශ්නයන් තමයි ඕවා අපි දකින්න එකක්. ඒ කියන්නේ මේ අතහරින්න බැරි එක. ප්‍රමාණයට වඩා බදා ගන්න යනවා. ගොඩ බදා ගන්නවා වගේ. ඉතින් අන්න එවැනි දෙයක් කිරීමේදී තමන්ගේ නිරෝගීකම රඳා පවත්වන්නේ අන්න එතන මේ මානසික ආතතිය වැනි දේවල් වලට තමයි වැටෙන්නේ ඔන්න ඔය තණ්හාව හන්දා. ඔය මේ අපි ක්‍රේවිං කියලාත් කියනවානේ තණ්හාව කියලා. දැන් ඔන්න ඕක අපි බලන්න ඕනේ කොහොමද මේ මනස යම් තාක් දුරට දියුණු කරමින් තමයි මේක මම හිතන්නේ මේ නිරෝගී කය විතර නෙවෙයි මනස නිරෝගී වෙනවා වගේම අනිත් පැත්තේ මම පරිසරය ගැන කතා කරාම ඒ වටපිටාවේ අපිට යම් ප්‍රශ්න ඇති වෙනවනම් අද කාලේ අපි දකිනවා එක විශ්වාස ගෙනහල්ලා දෙනවා කියනවා එවැනි කතන්දර කීපයක් යනවා. ඉතින් ඒ පරිසරය තුලත් අපි ජීවත් වෙනකොට කොහොමද තමුන්ගේ සතිය තමුන් කොහොමද ඒක ගැන හිතන්නේ කොයි ආකාරයෙන්ද මේ නිවැරදි වැටහීමක් තමා තුළ තිබිය යුතු. ඒ කියන්නේ මම ගන්නේ මේ ධර්මානුකූලව නෙවෙයි ඒක ලෞකික වශයෙන්. හරි. එතකොට එතනදී ගත්තොත් එහෙම අන්නේ වැටහීමේ වටපිටාවේ පරිසරය කියන. ඒතකොට තමයිගේ රැකියාවකට ගියාම ඒ රැකියාවෙන් තමා කොහොමද ප්‍රවේශම් වෙන්න ඕනේ? ඒ කියන්නේ තමාගේ ඉන්න හාම් පුතුන් විසින් ඔවුන්ට සපයන්න යුතු දේවල් තමා සපයන්න ඕනේ ඒ රැකියාවන් වල අනුව. ඉතින් තමා ඒ රැකියාව තුල කොහොමද ක්‍රියාත්මක වෙනකොට තමා සිටිය යුතු ආකාරය එතන තමයි හැම වෙලාවෙම මේ සතිය ගැන කතා කරේ. එතනදී. ඉතින් මෙවැනි දේ පරිසරය රැකියාව එතකොට තමාගේ මනස තමාගේ කායිකත්වය එතකොට තමාගේ ආගමනුකූලව තමා හැසිරෙන ආකාරය මෙන්න මෙවැනි දේවල් තුර තමයි මම හිතන්නේ මේ වෙල්නස් රටාවක් යනවා. එතකොට නිරෝගීකම කියන එක අන්නේ තුල ගැබ් වෙලා තියෙනවා කියන එක තමයි හුඟක් දැන් බටහිර රටවල් වල තියෙන්නේ. ඒක මම හිතන්නේ අපේ රටේ තිබ්බා ඉස්සරින්ම. අපේ අගලකර සිරිසුමන් නායක ස්වාමීන් වහන්සේත් අසජි නායක ස්වාමීන් වහන්සේත් කිව්වා වගේ නේ අපේ ස්වාමීන් වහන්සේ ඉස්සරින්ම මේක ගැබ් වෙලා තිබ්බා. අපේ රටාවක් තිබ්බා. අපේ ධර්මයත් එක්ක තමයි අපි ජීවත් වුනේ. ඒ ධර්මයේ තුලින් අපි රැකුණා. දැන් අන්න එතන තමයි මම හිතන්නේ නිරෝගීකම තියෙන්නේ. ඒක ඉස්මතු කරලා පෙන්වන්න ඕනේ. අද ඒක යටපත් වෙලා වෙන විවිධාකාර වෙන අංගෝපාංගයන් විලාසිතා මේකට එකතු වෙලා අර ධර්මානුකූලව ජීවිතයක් ගත කරන කියන එක නැතිවීමෙන් තමයි මම හිතන්නේ අපි මානසික ආතතිය වෙනත් දේවල් වලට වැටිලා හුඟක් වෙලාවට තමුන්ගේ තනිකම මෙවැනි දේවල් වලින් තමුන්ට ගැලවෙන්න විදිහක් නැහැ දැන්. කොන් වීම මෙවැනි දේවල් තියෙනවා. ඉතින් මේතන මෙහෙම වැටෙනකොට තමුන්ට අනිවාර්යයෙන්ම තමුන්ගේ ශරීරයේ තියෙන නිරෝගීකම කඩා වැටෙනවා. හොඳයි. ඉතින් මානසික නිරෝගීකම තිබිය යුතුයි කියන කාරණයත් ඒ වගේම තමයි මේ අපි සිහියෙන් යුතුව කටයුතු කරලා මේ නිරෝගීකම තවත් ඉදිරියට පවත්වා ගන්නට අවශ්‍යයි කියන කාරණය අපි සාමාන්‍යයෙන් මානසික වශයෙන් ආධ්‍යාත්මික වශයෙන් මේ නිරෝගීකම පවත්වා ගන්නට ඕනේ කියන කාරණයත් අපිට පැහැදිලි කරගන්නට පුළුවන්කම තිබෙනවා. දැන් මේ වැඩසටහන ඉදිරියට අපි සිද්ධ කරගෙන යද්දී අපිට සිද්ධ වෙනවා කෙටි විරාමයක් ලබා ගන්නට ආරාධනා කරන ඔබට 0112563636 කියන දුරකථන අංකය ඔස්සේ අප සමග සම්බන්ධ වන්නට පුළුවන්කම තිබෙනවා. බුදුදහමයි නිරෝගීකමයි පිළිබඳව තමයි අපි අද දවසේදී කතා බහ කරන්න සූදානම් වෙන්නේ නැනපහන වැඩසටහනෙන්. විශේෂයෙන් අපි මතක් කරන්නට ඕනේ TNL රූපවාහිනී නාලිකාවත් ඒ වගේම TV දිදුල බෞද්ධ රූපවාහිනී නාලිකාවත් මේ විදිහට සමගාමී විකාශයක් ලෙසින් සෑම සිකුරාදා දිනකම අපි නැනපහන වැඩසටහන ඔබේ ආලින්දයට රාත්‍රී 9:30ට සජීවීව රැගෙන එනවා. ඔබට පුළුවන්කම තිබෙනවා නැනපහන වැඩසටහන දහම් පඬුරක් ලෙසින් සමාජගත කරන්නට එහි දායකත්වය ගැන කටයුතු කරන්නට. ඉතින් ඔබේ යහපත් අරමුණු කාරණාවන් තියෙනවා සමාජයකට හොඳ දෙයක් ලබා දෙන වැඩසටහන් අද වර්තමානයේ තුල නිර්මාණය වෙනවා අඩුයි. ඉතින් මෙවැනි වැඩසටහන් ඔබට පුළුවන්කම තිබෙනවා තවත් සමාජගත කරන්න. ඒ වටිනා කියන කාරණේ සමාජගත කරමින් ඔබේ දායකත්වයක් ලබා දෙන්න. වැඩි විස්තර දැනගන්නට පුළුවන් නැවත වතාවක් දුරකථන අංකය මතක් කරනම් 0112563636 ඔබට පේන දුරකථන අංකයේ තීරය දිස් වෙනවා. හොඳයි, එහෙමනම් අපි සූදානම් වෙන්නේ කෙටි විරාමයක් සඳහා ප්‍රධාන පාලක මැදිරියට සම්බන්ධතාවය ලබා දෙන්නට.
හට තව කුසල් රැස් කොට හැකිය භව දුක නිවා ගන්නට යහපත් මිනිසත් භවයක් ලබන්නට හෝ භවදුක කෙලවර කොට අමා මහන් නිවන් අවබෝධය පිණිස උතුම් ධර්මදානමය පින්කමට දායක වෙමු. සියලු විමසීම් 0.73 84 40 44 ඇත්තම අපි ඉන්න කුඩා ගෙඩිසක් වෙන්න පුළුවන්. අපි ඉන්න ගේ අවට කොටස තමයි අපි මේ ගෙවත්ත කියලා හඳුන්වා දෙන්නේ. අපේ ගෙවත්ත එක අපි වසවිසෙන් තොර ගෙවත්තක් තමයි ඇත්තටම අපි කරගෙන යන්නේ. ආම වාත, සන්ධිගත වාත, ඊට පස්සේ වාත රක්ත, ගම්භීර වාත රක්ත ඔය යන ආදි වශයෙන් හඳුන්වන බටහිර වෛද්‍ය විද්‍යාත්මකව ඔබ විඩෝඩා වෙනස් විදියට පරීක්ෂණ වලින් නිගමන වලින් තීරණ අරගෙන වෙනත් නම් යොදලා තියෙනවා. සමස්තයක් ගත්තොත් මම හිතන්නේ රාජ්‍ය සේවකයන් ඉතාමත් කැපවීමෙන් වැඩ කරනවා. එක්කෙනෙක් දෙන්නෙක් කරන ඒ නරක වැරදි නිසා මුළු රාජ්‍ය සේවයම අපකීර්තියට පත් වෙලා තියෙනවා. දේශපාලනය කියවීම මොකක්ද අපි? සමාජ කියවීම මොකක්ද? යම්කිසි තත්වයක් අර්ථ දැක්වීමක් කරගන්න අවබෝධාත්මකව එළඹෙනවා නම් එතන කියවීමක් තියෙනවා. ජීවිතයේ අපිට සිහින වගේම ඉලක්ක කියන දේවල් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේනේ. උදා වෙන හැම දවසකම ඒ ජීවිතයේ තියෙන ඉලක්කවලට සිහිනවලට අපි අලුත් අර්ථකථන එකතු කරගන්න ඕනේ. ජීවිතය ගැන අලුතෙන් හිතන්නට, අලුතෙන් ලියන්නට සුදුසුම වෙලාවයි මේ ජීවන ගෙත්ත. ජීවිතය අලුතින් ගොතන්න ජීවන ගෙත්තම බදාදා බ්‍රහස්පතින්දා පස්වරු 5ට. මාතෘ දිව්‍ය රාජයා ප්‍රධාන දෙවියන් සහිත ලෝකයාට දේශනා කොට වදාළ අභිධර්මය. බෝධි මූලයේදී සම්මර්ෂණය කිරීමේදී ශ්‍රී බුද්ධ දේහයෙන් සවනක් ඝන බුදුරැස් විහිදුනා වූ අභිධර්මය. ඊතා සරල බසින් සුවහසක් බොදු දනන්ගේ ධර්ම අවබෝධයේ පිණිස අභිධර්ම චන්ද්‍රිකාව නමින් දිදුල බෞද්ධ නාලිකාව තුලින් විකාශනය වන මෙම දහම් වැඩසටහන සඳහා සැදැහැති ඔබටද දායකත්වයේ දැරිය හැකි. විමසීම් 0112 56 36 36 0777 84 40 44. හොඳයි විරාමයෙන් අනතුරුව නැවතත් නැනපහන වැඩසටහන සමගින් ඔබ සම්බන්ධ වෙන්න. අපි සූදානම් වෙන්නේ මේ බුදුදහමයි නිරෝගීකමයි පිළිබඳව කතා බහ කරගෙන යද්දී මානසික නිරෝගීකම පිළිබඳව අපිට අපේ සම්පත්දායකත්වයේ තුලින් පුංචි අදහස් කිහිපයක් ආවා. ඒක නිසාම අපි අපේ පූජ්‍යපද අගලකඩ සිරිසුමන ස්වාමීන් වහන්සේට අවස්ථාව ලබා දෙන්න සූදානම් වෙන්නේ. අපේ හැමතුනේ මේ මානසික නිරෝගීකම කියන්නේ මොකක්ද? මැත්තම මහත්මයා මුලදී ඒ ගැන පැහැදිලි කිරීම කීපයක් සිද්ධ කරා. අපි මුලදී සඳහන් කෙරුවා. මම හිතනවා දැන් අර ධම්මපදයේ පළවෙනි ගාථ දෙක අරගෙන බැලුවම මනෝ පුබ්බං ගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමයා මනසාචේ පසන්නේන පදුට්ඨේන කියලා කියනවනේ. දැන් මේ ගාථා දෙකෙන් කියවෙන්නේ මනස හැම දෙයකටම මුල් වෙනවා කියලා. මනස ප්‍රධාන වෙනවා. එතකොට අපි මේ කරන කියන හැම දෙයකටම මනස නැතහොත් සිත මූලික වෙනවා. ඒ මූලික වෙන සිත රෝගී වුණොත්, ආතුර වුණොත් අර කරන හැම ක්‍රියාවක්ම අසාර්ථක දේවල් බවට පත් වෙනවා. ඉතින් ඒක නිසා මේ සිතට අරමුණු වෙන්නේ බාහිරින්නේ. දැන් මේකට මට මතක් වෙනවා සජිත් සම්මාදිට්ඨි සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ. සම්මාදිට්ඨි සූත්‍රයේ
නිරෝගීකම සම්බන්ධයෙන් හරියම වැදගත් විග්‍රහයක් තථාගත බුදුරජාණන් වහන්සේ සිදු කරනවා. එහිදී මිනිසෙකුගේ ජීවිතයේ සෞඛ්‍ය සම්පන්න භාවය ඇති කර ගැනීම උදෙසා හේතු වෙන වැදගත් කාරණා රාශියක් කියනවා. එක තැනක් කියනවා මේ ආහාරය කියන එක. ආහාරය. ඒ ආහාර ගැන කරුණු 4ක් කියනවා. කබලින්කාරය, පස්සාහාරය, මනෝ සංචේතන ආහාරය සහ විඥානාහාරය කියලා කරුණු 4ක් කියනවනේ. දැන් මේක ඇත්තටම විවිධ උගතුන් විවිධ විදිහට විග්‍රහ කරනවා. බෞද්ධ පඬිවරුනුත් විවිධ විදිහට විග්‍රහ කරනවා. මේක භාවනාවට සම්බන්ධ කරගන්න පුළුවන්. ප්‍රායෝගික ජීවිතයටත් සම්බන්ධ කරගන්න පුළුවන්. දැන් ඔතන පළවෙනි කාරණාව ඇත්තටම කබලින්කාරය කියන්නේ අර පිඬු කොට ගන්න ආහාර, කැබලි කරගන්නා වූ ආහාර. ඒ කියන්නේ අපේ දෛනික ආහාර වේල. සම්මාදිට්ඨි සූත්‍රයේ දැක්වෙන්නේ ඒ දෛනික ආහාර වේලය අපි හොඳ දැක්මකින් ගන්න ඕනි කියන එක. ඒ කියන්නේ ආවට ගියාට අහුණු දේ එහෙම කාලා බීලා බෑ. ඒක සම්මා දිට්ඨියෙන් කරන්න ඕනේ. හරි දැක්මක් ඇතුව කරන්න ඕනේ. ඒ නිසා දැන් අපි සාමාන්‍යයෙන් පුරුදු වෙලා ඉන්නවා මිනිස්යන් ලෝකයේ උදෑසන දහවල සහ රාත්‍රියට 3 අවස්ථාවක මේ කබලින්කාරය ආහාරය ගන්න. ඒක තමයි යැපෙන්නේ. එතකොට මට හිතෙනවා පැරණි සමාජයේ ඊටාම හොඳ සංකල්පයක් තිබුණා. ඒකට මම දක්වන්නේ ලංකාවේ සිංහලයාගේ ආහාර සංස්කෘතිය. ඒ ආහාර සංස්කෘතිය සකස් වුණේ අර කියමනක් තියෙනවානේ උදේට රජෙක් වගේ කන්න ඕනේ. දවල්ට කුමාරයෙක් වගේ කන්න ඕනේ, රැට හිඟන්නෙක් වගේ කන්න ඕනේ කියලා. අපේ සුදත් මහත්මයා කිව්වත් වගේ අර ඒ සංකල්පය ගොඩනැගෙන්නේ ඇත්තටම මේ බෞද්ධ සමාජයේ පදනම් කරගෙන. දැන් අපේ හාමුදුරුවෝ සඳහන් කරන්නේ භික්ෂුවගේ ආහාර වේල කොහොම වෙන්න ඕනද කියලා. එතකොට බලන්න භික්ෂුවගේ ආහාර වේල උදෑසන බොහොම පිණ්ඩපාත ගියත් විහාරස්ථාන බැලඳුවත් ඊටාම ඉහළ මට්ටමේ දාන වේලාව. දහවලත් එහෙමයි. රාත්‍රියට බුදුරජාණන් වහන්සේ භික්ෂුවට ආහාර ගැනීම වැළකෙන්න කියලා කියනවා. ඒ වැළකෙන්න කියලා තියෙන පව් සිද්ධ වෙන නිසා නෙමෙයි. දැන් සමහර අය කල්පනා කරනවා මේක පාපයක්. එහෙම කළොත් ඒකෙන් පව් සිද්ධ වෙන්න පුළුවන්. පව් සිද්ධ වීම නෙමෙයි සම්පූර්ණයෙන්ම සෞඛ්‍ය සම්පන්න වීම උදෙසා. සෞඛ්‍ය සම්පන්න බවනේ. දැන් උදෑසන ගන්න ආහාරයෙන් ඒ ගත්ත ආහාරය වැය වෙනවා. භාවනා කළත්, සක්මන් භාවනා කළත්, මලු පෙත්මන් ඇමදීම් කළත්, ශාස්ත්‍රීය කාර්යභාරයන් ඉටු කළත්, කවර කාර්යයක් කළත් ඒ ටික වැය වෙනවා. ඊට පස්සේ දහවල් ගන්න ආහාරයෙන් සන්ධ්‍යා වෙනකොට ඒ කාර්යභාරයෙන් වැය වෙනවා. රාත්‍රියේ ආහාරයක් අරගෙන නිදන මිනිසා ඇත්තටම ඒ ආහාරය ඉබේම නිකම්ම ජීර්ණය වුණාම එතන තමයි රෝගියා ඇති කරන්නේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ තමන්ගේ ශ්‍රාවකයෝ ලෙඩ්ඩු කරන්න කල්පනා කරේ නෑ. ඒක නිසා තමයි එහෙම සංකල්පයක් ඇති කරේ. ඒ සංකල්පය පදනම් කරගෙන තමා ඇත්තටම ඔය සිංහල ආහාර සංස්කෘතිය කියන එක ගොඩ නැගෙන්නේ. දැන් ඕකේ දෙවෙනි කාරණාව දැන් අපිට ඇත්තටම ඔය කබලින්කාරය කියන එක ගොඩාක් කතා කරන්න පුළුවන්. අද සම්පූර්ණයෙන් මේ සම්මාදිටිය නැති වෙලානේ. උදේ ආහාර වේල, දවල් ආහාර වේල, රාත්‍රී ආහාර ඔක්කොම උඩු යටිකුරු කරගෙනනේ. ඊළඟට අපි ඔය තිරිඟු පිටි අනුභවය, වසවිස අනුභවය, ගෙවත් තිබිච්ච ආහාර ටික වෙනුවට සුපර් මාකට් එකේ ආහාර ඒ මට්ටමට ගිහිල්ලා තනිකර අපි රෝගී පරපුරක් බවට පත් වෙලා තියෙනවා. ඔබ අහපු ප්‍රශ්නෙට ඇත්තටම හොඳම පිළිතුර තියෙනවා පස්සාහාරය කියන එකේ. පස්ස කියන්නේ ස්පර්ශයනේ. අපි පසින්දුරංගෙන් ලබන ස්පර්ශය. ඒතර මේ ස්පර්ශය තුලින් ගේන්නේ අරමුණු. ඒතර අරමුණු ගෙනියන්නේ සිතට. එතකොට අපි මේ පසින්දුරංගෙන් ලෙඩ අරමුණු ගෙනිච්චොත් නැත්තම් දුෂ්ට අරමුණු අරන් ගියොත් සිත ලෙඩ කරනවා. ඒතර ලෙඩ වූ සිතින් වැඩ කරන්න ගියාම ඒ මිනිස්සු කරන දේවලුත් මේ සමාජයට අයහපත්. එතකොට ඒක නිසා තමයි ඇත්තටම මේ මානසික නිරෝගීතාව අවශ්‍ය වෙන්නෙම මේ ලෝකයේ පවතින මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් නිසා. ඒතර දුෂ්ට විදියට හැසිරෙමින් දුෂ්ට විදියට ක්‍රියා කරන මිනිසුන්ගෙන් ලෝකය වෙනසෙනවා. යහපත් සිතුවිලි ඇති ලෝකයක් තමයි අපිට ඕන වෙන්නේ. ඒකට ඒක මේ පස්සාහාර කියන සංකල්පය තුළින් මානසික නිරෝගීතාව ඇති කරගන්න පුළුවන් එක විදියක.
ඉතින් ඔන්න ඔය ආකාරයෙන් තමයි අපි මානසික නිරෝගීකම ඇති කරගන්නේ කොහොමද කියන කාරණය තුළ ඉඳගෙන කතා බහ කළොත් අපිට ලැබෙන පිළිතුරු. ඉතින් ඒ වගේම තමයි අපි ඔබට ආරාධනා කළා 0112 56 36 36. 0112 56 36 36. තිරේ දිස්වන දුරකථන අංකය. මේ දුරකථන අංකය ඔස්සේ ඔබට පුළුවන්කම තිබෙනවා අප සමග සජීවීව සම්බන්ධ වන්නට, ඔබේ ගැටලු යොමු කරන්නට. අපි දන්නවා මේ දින කිහිපය ඔබ ඉතාමත් කාර්යබහුලයි, නෑගම් යන්නට තිබෙනවා, අවුරුදු චාරිත්‍ර පාරිත්‍ර නිශ්චය සිද්ධ කරන්නට තිබෙනවා. හෙට දිනේදී තවත් නිරෝගීමත් චාරිත්‍රයක් ඉෂ්ට සිද්ධ කරන්නට තියෙනවා. ඉතින් මේ කරුණු කාරණාත් එක්ක කාර්යබහුල තත්වයක තමයි ඔබ නැනපහන වැඩසටහන අද දවසේ ආරම්භ කරනවා ඇත්තේ. හැබැයි මේ වැඩසටහන අද දවසේදී අපි මාතෘකා කරලා තියෙන මේ බුදුදහමයි නිරෝගීකමයි කියන කාරණය ඔබට ඉතාමත් වැදගත් නිසා තමයි අපි මේ කාරණාව පිළිබඳව මේ තරම් දුර කතා බහ කරන්නේ. අපේ පූජ්‍යපද මාලිගාවේ ලස්සජී නායක ස්වාමීන් වහන්සේ වෙතට යොමු වන්නට සූදානම් වෙන්නේ. මානසික නිරෝගීකම අපි යම්කිසි දුරකට විග්‍රහ කරගනින්දී මේ ආධ්‍යාත්මික නිරෝගීකම පිළිබඳවත් අපි මේ මොහොතේ විග්‍රහ කරගන්නට සූදානම් වෙන්නේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සජිත් විශේෂයෙන්ම අපේ නායක හාමුදුරුවෝ අවසන් කරපු තැනින් මම පොඩ්ඩක් ආරම්භයක් ගන්නම්. සජිත් විශේෂයෙන්ම මේ ලංකාව කියන්නේ අපේ විශේෂයෙන් මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩම කිරීමත් එක්කම මේ අපිටම කියලා අනන්‍යතාවයක් ඇති, අපිටම කියලා හිතා ගන්න පුළුවන් ආහාර සංස්කෘතියකුත් ගොඩ නැගුණානේ. එහෙම. දැන් මේ බක්මහ එක්ක අපි ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් අපේ ලංකාව කියන්නේ කුසිකර්මාන්ත රටක්නේ. සජිත් ඒ කාලේ ජීවත් වෙච්ච මිනිස්සු බලන්නකෝ දේහධාරී පැත්තෙන් ගත්තොත් එහෙම මහ විශාල උස මහත මිනිස්සු හිටියා. ඒ වගේම සජිත් ඒ කාලේ වට්ටක්ක ගෙඩියක් ගත්තොත් එහෙම වට්ටක්ක ගෙඩියත් විශාලයි නායක හඳුරන්නේ නේ. පිපිඤ්ඤ ගෙඩියක් ගත්තොත් මොන හරි ඒ දේවල් ගත්තොත් එහෙම ඒවා විශාලයි, ගුණාත්මකයි. දැන් අද උපදින දරුවෝ බලන්න නේ, සමහරක් වෙලාවට ඕ ලෙවල් කරනවලු නායක හඳුරෝ හිතා ගන්න බෑ මෙයා මේ ඕ ලෙවල් කරන කෙනෙක්ද කියලා. ඒ වගේම සජිත් බලන්න වට්ටක්ක ගෙඩියක් වගේ ගන්න, මේ හරි පුංචිනේ වට්ටක්ක ගෙඩියක් ගත්තම මේ හැමදේම විපරිත වෙලා. මේ විපරීත උනේ මොකක් නිසාද සජිත්? අපේ කියලා තිබෙන ස්වභාවය අපි විසින්ම නැති කරගත්තා. අර බටහිර සමාජයට ගැතිවීමත් එක්ක ශක්ති සම්පන්නව යමක් කමක් කරමින් හිටපු මිනිසු අමු කම්මැලිය පිරිසක් බවට පත් වුණානේ. සජිත් කල්පනා කරලා බලන්න. අද පොඩ්ඩක් බිම ඉඳගෙන ඉන්නකොට අමාරුයි. නායක හඳුරන විනාඩි 40ක් 50ක් බණ අහලා නැගිටිනවා කියන්නේ මම හිතන්නේ නිවන් දැක්කා වගේ කියලා සමහරක් අය කියනවා. ඒ තරම් සහනයක්. දැන් ඉස්සර සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම තුන්යම් රාත්‍රියෙන් බණ ඇහුවා කියලානේ කියන්නේ. එහෙමයි. ඒතර සජිත් බලන්න මේ අපිට තිබුණ අපිට ආහාර ක්‍රමවේදයක් තිබුණා, ඒක අපි නැති කරගත්තා. අපිට කියලා බෙහෙත් ක්‍රමවේදයක් තිබුණා, අපි ඒක නැති කරගත්තා. අපිට කියලා අධ්‍යාපන ක්‍රමවේදයක් තිබුණා, අපි ඒක නැති කරගත්තා. දැන් බලන්න නායක හාමුදුරනේ මේ කැවුම් ගඩියක් මේ අවුරුදු කාලේ කඩවල් වල තිනවලු රුපියල් 25යිලු. කොකිස් එකක් රුපියල් 25යි. අපේ ගෙවල් වල නායක හාමුදුරනේ කවද්ද කැවුම් කොකිස් සල්ලි වලට ගෙනාවේ නේ? අනිත් එක මම දැන් සතියකට විතර ඉස්සෙල්ලා කොකිස් එකක් ගෙනාවම අද පන්සලේ තිබුණා මං එනකොට තවමත් හයියයි. නායක හාමුදුරනේ තියාගන්න පුළුවන් විදිහට රසායනික යම් දේවල් දාලා හදන දේවල් තමයි. එතකොට මේ අපි ඔක්කොම සජිත් අපි විපරීත කරගත්තා. මේකට රජයක් විතරක් වගේ කියන්න ඕනේ. හැබැයි මූලික වශයෙන් තමයි රජයක් වගේ කියන්නට ඕනේ. මොකද රජයක් කියන එකක්පත් වෙන්නේ ඒ නිසානේ. මිනිසුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව මේ ඔක්කොමත් බලපාන්න. කියන්නේ වගකීම ගන්න එපා රජයක් වුණාම.
හැබැයි රටේ නායකයට විතරක් පුළුවන් කමක් නැහැ සජිත් මේ දේ කරන්න. රටේ නායකත්වය කියන එක ඊට වඩා පුළුල් දෙයක්. හැබැයි මේකට හැම පුජ්‍යලයක්ම වගකීම ගන්නට ඕනේ. මේ වගකීම කියන එක අපි පහර හැරපු නිසා අපි පමණක් නෙවෙයි සජිත් අපේ කුසෙන් අම්මගේ කුසෙන් උපදින දරුවා පවා අද ලෙඩ්ඩු. ඉස්සර මඤ්ඤොක කොළ ටිකක් බතලාලයක් මඤ්ඤො ඒ වගේම මොනාහරි යම් දෙයක් තමන්ගේ ගෙදර හදාගෙන ජීවත් වෙච්ච මිනිස්සු අද මහා ලොකුවට මල්ල හොල්ල ගිහිල්ලා ඔය කියන එක සිටි වලින් බඩු අරගෙන එන්න මේ මහා ඔළුවක් හදාගත්ත අපේ අය. මාස ගණන් අර විස බීජ දදා තියෙන අලුත් වගේ පේන දේවල් අරගෙන ඇවිල්ලා කනවා අපි අපේ ජීවිත අපි ලෙඩ්ඩු කරගන්නවා. එතකොට සජිත් මේ වගේ ලෙඩ්ඩු ගොඩක් නම් අපි කොහොමද මානසික ශක්තියක් ගොඩනගා ගන්න? සජිත් පොඩි උපමාවක් ගන්නකො ඔබ ඔළුව දැඩි ඔළුවක කුමකින් පැලෙනවා නම් ඔබට පුළුවන් ද භාවනා කරන්න? ඔබ තද ඔළුවක කැකුමකින් පැලෙනවා නම් ඔබට පුළුවන් ද සීලයක් ගන්න? ඔබට බණපතක් බලන්න පුළුවන්ද? නේ? එතකොට සජිත් මේ සියල්ලටම කායික නිරෝගීකම තියෙන කෙනාට තමයි මානසික නිරෝගීකම කරා ගමන් කරන්න පුළුවන්. අනේ ඒ නිසා තමයි මේ භික්ෂු ජීවිතය තුල මේ ආහාරය කියන එක සියලු දෙනාටම අවශ්‍යයි. හැබැයි අර තියෙන චත්තාරෝ පංච ආලෝපේ අබුත්වා උදකම්පිවේ. භික්ෂු ජීවිතයක් ගැන විසුද්ධි මාර්ගයේ සඳහන් වෙනවා මේ පිඩු 4ක් 5ක් තෙද්දින් වතුර බොන්නලු. කියන්නේ බඩට අල්ලන ප්‍රමාණය පිඩු 4ක් 5ක් තෙද්දින් ඊටු ටික වතුර බොන්නලු. හැබැයි අපේ අය මොකද කරන්නේ? කනවා බෙල්ල ගාවට එනකම්. ඊට පස්සේ මොකද්ද තීන මිද්දය? තීන මිද්දය කියන්නේ කම්මැලිකම. කයේ ඇකිලීම, මානසික ඇකිලීම. මානසික ඇකිලීමයි කායික ඇකිලීමයි ආපු ගමන් සජිත් මොනවත් කරන්න බෑ. ශක්තියක් නැහැ. හරි දුර්වල જાතියක් බවට පත් වෙනවා. අපේ ශ්‍රී ලංකා වාසී මේ ජනතාව දුර්වල જાතියක් බවට පත් වෙලා හිටියේ නැහැ. හැබැයි අද වෙලා තියෙන සජිත් අපි හැම කෙනෙක්ම අපේ තරුණ කෙල්ල කොල්ලන්ගේ පටන් හැම කෙනෙක්ම මහ දුර්වල જાතියක් බවට පත් වෙලා තියෙනවා මේ ජීවන රටාවත් එක්ක. එතකොට ඒ ජීවන රටාව වෙනස් කරගන්නට අවශ්‍යමයි. ඒ වෙනස් කරගන්න නම් අපිට යම් කිසි කැපකිරීමක් කරන්න වෙනවමයි. ඒ කැපකිරීම කරගෙන යනකොට තමයි අපිට ඇත්තටම මානසික නිරෝගීකම ගොඩනගා ගන්න පුළුවන්. හොඳයි. ඉතින් මේ මානසික නිරෝගීකම අපේ ආධ්‍යාත්මය ගොඩනගා ගන්නට අපි කටයුතු කරන්න ඕන කොහොමද කියන කාරණය. අපිට දැන් අපේ අතීතය දිහා හැරිලා බලද්දී අපේ ආදි මුතුන් මිත්තන් ඊටමත් දක්ෂ විදිහට වැව්වමුණු නිර්මාණය කරලා දාග නිර්මාණය කරලා මේ වෙන රටවල් වලින් ඇවිල්ලා අපේ රටට හදලා දීපුවා නෙමෙයි. මේ කායික ශක්තිය ප්‍රයෝජනයට අරගෙන තාක්ෂණික දැනුම ප්‍රයෝජනයට අරගෙන නිර්මාණය කරපු දේවල්. එතකොට මේ කොයිතරම් කායික ශක්තියක් කොයිතරම් නිරෝගී ජීවිතයක් ගත කරලා තියෙනවද කියන කාරණය අපිට අතීතය පිළිබඳව අපේ අවධානය යොමු කරලා බලද්දී අපිට දැනගන්න පුළුවන්කම ලැබෙනවා. හැබැයි අපිට තැනක වැරදුනා. කොතනද මේ වැරදිච්ච තැන? අපි හොයන්න ඕනේ යන්නේ කාරණය. අපි මේ ආහාර පාන පිළිබඳව කතා බහ කරගෙන එද්දී අපේ සුදත් මැතිතුමා මෙතන යොමුවන්නට සූදානම් වෙන්නේ මේ මැතිතුමනේ මේ ආහාර පාන කියන කාරණය නිරෝගීකමට කොයිතරම් වැදගත්ද? නැත්නම් සජිත් මහත්මයා ඒකට එන්නේ ඉස්සෙල්ලා අපි නායක ස්වයන්වංශයේ දිනමකින් මට අහන්න කැමති ප්‍රශ්නකුත් තියෙනවා ඔබතුමාගේ ප්‍රශ්නෙත් එක්කම එකතු කරලා. මොකද බොහෝ දුරට අපේ බෞද්ධයන්ගේ යම් කිසි විදිහේ අදහසක් තියෙනවා ලෙඩ වුණාම මේක කර්මානුරූප වෙච්ච දෙයක්. මේ කර්මයේ හන්ද වෙච්ච දෙයක් කියන එක. දැන් මේක මානසික සහ දැන් මෙතන අපේ බුදු පියාණන් වහන්සේ කොයි වෙලාවකවත් ওই කතාව කියලා නැහැ. බොහෝ දුරට අපේ මිනිසුන්ගේ මතයක් තියෙනවා. ඉතින් මේකම මේ කර්මයේ හන්දන්නේ උනේ අන්න ඒ වගේ එකක් තියෙන උදාසීන ගතියක් ඇති වෙනවා.
දැන් මේ උදාසීන ගතිය යම් යම් විදිහකට තමුන්ගේ ඒ දැන් මේ අපේ ඉන්න රටාව තුලම ඒක කිඳා බහැලා තියෙනවා යම් යම් අවස්ථාවන්හිදී. දැන් මෙන්න මේක අපි මෙතනින් එකක් කඩා ගන්න. කර්මානුරූපව එන ලෙඩක් තියෙනවා. මම හිතන්නේ පිළිබඳව මට වඩා අපේ සයන්ස්ලාට උත්තර දෙන්න පුළුවන් ඒක සම්බන්ධව. ඊට අමතරව අපි දැක්කොත් එහෙම අපි දකිනවා අර අපේ අගලකඩ නායක සයන්ස් කිව්වා වගේ මේකේ ඉඳුරන් පිනවීම. මෙතන ආයතනයන් සම්බන්ධව දැන් මේකේ වුණොත් ඇස කන දිව මනස මේ කොහොමද ගිහිල්ලා මේක ගැටීමත් එක්කම තමුන්ගේ අවශ්‍යතාවයන් මත තමුන් ඒවට ලොල් ගතියක් දක්වනවා. ඒක ඒ පස්සෙන් ගියාම තමයි මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ කියන එක. එතකොට මේ ආහාර පාන කියන එක අන්න එතනට එකතු කරන්න මම මේ හදන්නේ. දැන් ආහාර පාන මොකද ඒකට වෙන්නේ අපේ ආයතනයන් සම්බන්ධව ගත්තොත් එහෙම ගිජුකම. තමුන්ගේ ඕනෑවට වඩා තමුන්ගේ සම්බන්ධව ඒ ලබා ගැනීමට ඇති ආසාව. මෙන්න මේ හංස සම්බන්ධයෙන් තමයි වෙන්නේ. ඉතින් මෙතනදී ඊට පස්සේ අපි කියනවා වැඩියෙන් ගන්න එපා සීනි, වැඩියෙන් ගන්න එපා ලුණු. ඒ වගේම කියනවා පුළුවන් තරම් ඔය මේවා මොකද පිටි වර්ග මේද සහිත මේද පිටි වැඩි වශයෙන් ගන්න එපා කියලා කාබෝහයිඩ්‍රේට් කියන එක. කියන්නේ පිටි හැටියට ගන්න ඕනේ. එතකොට මෙවැනි දේවල් වලට වෙන්නේ අපේම ඒක අර ශික්ෂණයක් නැතිවීම. මේක තමයි අර විනයානුකූලව අපි අර අපේ අස්සජි නායක ස්වාමීන් වහන්සේ කිව්වා වගේ මෙතන අර අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය අන්තිම හරිය ගත්තොත් සම්මා වායාම යම්කිසි වෙරක් යම්කිසි තමුන් තුළ තියෙන්න ඕනේ. එතකොට තමන් සතියෙන් ඉන්නකොට තමන්ට එතනට එන්න පුළුවන්. දැන් ඉතින් අන්න ඒක අපේ ආගෙන් ගිලිලා ගිහිල්ලා තියෙනවා. ඉතින් මේක වුණාම දැන් තමුන් අර අපි දන්නවනේ ධර්මානුකූලව බැලුවාම මේක ඇතිවීම පැවැත්වීම නැතිවීම උපත තිති බංග කියලා තියෙනවා. ඉතින් ඒ රටාව අපේ තුල තියෙනවා. ඉතින් අපි බලන්න නරකයි මේ අද ගිහිල්ලා අද පුළුවන් තරම් කාලා මේක තවදුරටත් තියාගෙන ඉන්න පුළුවන් කියන එක සම්බන්ධයෙන්. ඉතින් මේ කියන්නේ මේ යම් කිසි විදිහකට අපිට නිරෝගීකම් රැක ගන්න නම් ආහාර පාන සම්බන්ධයෙන් අපි යම් කිසි විදිහකට මධ්‍යම ප්‍රතිපදාව හැටියට ගමු. ලෞකික වශයෙන් මැදුම් පිළිවෙතක් හැටියට ගන්න ඕනේ. මේක පස්සෙන් දුවන්න නරකයි කියන එක. ඉතින් ඒ වගේම අපේ අනිත් පැත්තට ගත්තොත් එහෙම අපි මේ තත්වයට අද ඇවිල්ලා තියෙන්නේ මොකද අපේ තියෙන ආහාර ගැනීමේ විලාසය අපිට ආහාර පාන බටහිරින් ආපු ඒවා ගැතිකම ඒවත් එක්කම අලුත් දේවල් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒවා අර ඉක්මනට කඩිනමින් හදා ගන්න පුළුවන්. ඉතින් ඒක හන්දා අර තීන මිද්දේ හන්දම් වෙන්න පුළුවන්. අලසකම හන්දා යම් කිසි දෙයක් ගත්තා ඒකට මොන හරි එකක් කලවම් කරා ඊට පස්සේ කෑවා. ඉතින් ඒක සමහර කට්ටිය කියන්න පුළුවන් මේ එදිනදා ජීවිතයේ බහුලව හන්දා බහුල වැඩ කාර්ය බහුල හන්දා මේක කරන්න බැරි වුණායි කියන එක. ඊට වඩා තියෙන පසුබිමේ තියෙන්නේ මේක තමයි. මේක ඕමනාකමක් තියෙනවා නම් ඒක වැඩේ කරගන්න යන්න පුළුවන්. හැබැයි ඒක ඇයි කරන්නේ නැත්තේ කියන එක. ඔන්න ඔතනට තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම අනිත් එක තමයි මම බොහෝ දුර දැකපු එකක් තමයි දැන් බටහිර අපිට විකුණන්න හදනවා භාවනාව. දැන් මෙතන හුඟක් වෙලාවට අපි දැකපු එකක් තමයි සමාධි භාවනාව. දැන් සමතේ වඩන්නේ කොහොමද කියලා. ඒතර සිත එක්තෙන් කළා කොහොමද ධ්‍යානගත වෙන්න පවා අපි ඒක දැකලා තියෙනවා. ඉතින් එතනදී සමතේ කියන්නේ මොකද්ද මේ සිත එක්තෙන් කිරීම. මේක අරමුණු එක්තෙන් කරගීම, ඔය ආයතන දුවන එක නවත්තා ගැනීම. ඒ කියන්නේ ඒ කොහොමද මේ සතිය ඇති කරගන්නේ කියන. එතකොට ඔය ආහාරයේ සම්බන්ධයෙන් අපි දැනට අර කියන භෞතික වශයෙන් නම් කරනවානේ. අන්නේ භෞතික වශයෙන් නම් කිරීම මං හිතන්නේ වැදගත් වෙන්නේ නැහැ එච්චර අපිට. මොකද අපි දන්නවා කොහොමද මේ පාලනය ඇතුව අපි ජීවිකාව ගෙනියන්නේ කියන එක. අන්න එතනට තමයි අපි ඒ නතු කරගත යුත්තේ අපි හරිය නිවැරදි දැක්ම අවබෝධය කියන එක අන්න එතන තමයි එන්නේ. එතනදී මේ විනයත් එක්ක අපිට ඉදිරියට යනවා නම් අපිට ඒක කරන්න පුළුවන්. අර කර්මානුරූපීව මේක වෙනවා කියන කිව්වොත් එහෙම අරකින් ඉවතට වෙනස් වෙන ඔක්කොම. ඒ කියන්නේ අද කාලා බීලා හිටියා මේක කර්මය කිව්වොත් හෙට මරුණත් කරන් දෙයක් නැහැ. ඒක කරපු අකුසලයක් තමයි ඉස්සර. ඒක තමයි දැන් පරිසම් දුන්නේ කියන එකනේ කියන්නේ. අන්න ඔතන තමයි මං හිතන් තියෙන ලොකුම වැරද්ද. ඉතින් එතනට කොහොමද අපි හිත යොමු කරවාගෙන කටයුත්ත කරන්න කියන එක තමයි අපිට දැන් තියෙන ලොකුම වගකීම. අපේ ස්වයංනාංශලාට අපිට ඒක දෙන්න පුළුවන් නම් ඒ අදහස ඒක තමයි ලොකුම වගකීම ස්වයංනාංශලාට වැඩි තියෙන කියන එක මට කියන්න පුළුවන්. හොඳයි. ඉතින් ඔබතුමන්ට ස්තුතිවන්ත වෙනවා. අපි සූදානම් වෙන්නේ තවත් කෙටි විරාමයක් සඳහා ප්‍රධාන පාලක මැදිරියට යොමු වන්නට. ඔබට පුළුවන්කම තිබෙනවා අප සමග සම්බන්ධ වන්නට 0112563636 0112563636. ඔබ අද කාර්ය බහුලයි කියන කාරණේ අපි දන්නවා. ඉතින් අපිට ඔබේ නිවසේ තිබෙන තත්ත්වය නැත්නම් ඔබ මේ
අපේ අවුරුද්දත් එක්ක සමහරක් විටක ඔබ නෑගම් ගොසින් වෙන්නට පුළුවන්කම තිබෙනවා. කමක් නැහැ කොහොම නමුත් ඔබේ අදහස යොමු කරන්නට පුළුවන්කම තිබෙනවා නැන පහන වැඩසටහනට. ඒ ආරාධනයත් සමගින් අපි සූදානම් වෙන්නේ කෙටි විරාමයක් ලබා ගන්නට. ඒ වගේම තමයි අද දවසේදී නැන පහන වැඩසටහන වෙනුවෙන් දායකත්වයෙන් කටයුතු කරනු ලබනවා. සූර්යපාලුව කඩවත යන රිපිනේ පදිංචි ස්ටෙලා පෙරේරා මහත්මිය තුළු පවුලේ සියලු දෙනා විසින් අරමුණ හැටියට සඳහන් කර තිබෙනවා. රිදීගම රම්බඩගල්ල පදිංචිව සිට මිය පරලොවගේ ජේම් නන්දාවතී ජයකොඩි මෑණියන් ප්‍රධාන සියලු සංසාරගත ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමට ඒ වගේම තමයි සුජීවත්ව සිටින පවුලේ සියලු දෙනාට ආශිර්වාද කිරීමත් ඒ වගේමයි නිදුක් නිරෝගී සම්පන්නිය දිගාසිරි සහ චතුරාර්ය සත්‍ය අවබෝධය ප්‍රාර්ථනා කරමිනුත් අද දවසේදී මේ නැන පහන වැඩසටහන වෙනුවෙන් මේ නැන පහන වැඩසටහන දහම් පඬුරක් ලෙසින් සමාජගත කරන මේ කාර්යභාරයට අද දවසේදී දායක වෙනවා. ඉතින් අපි ඔබටත් ආරාධනා කරනවා නැන පහන වැඩසටහන වෙනුවෙන් සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නට පුළුවන්කම තිබෙන බව. අපි සූදානම් වෙන්නේ කෙටි විරාමයක් ලබා ගන්නට ප්‍රධාන පාලක මැදිරියට සම්බන්ධතාවය ලබා දෙන්නට. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මුනිසිරිපා පහස ලද ඓතිහාසික මුත්‍යංගන සෑරදුන් සහ මයංගන සෑරදුන් පිහිටියා වූ ඌවවෙල්ලස්ස පුරවරේ බදුල්ල මොනරාගල යන දිස්ත්‍රික්කයන්හි වෙසෙන ඔබේ පහසු උදෙසාම ධර්ම දේශනාවක් පටිගත කරවා ගනිමින් සුවහසක් බුදුදනන්ගේ ධර්මාවබෝධයේ පිණිස වෙල්ලස්ස ධර්ම සංනිවේදනයේ නියමුවානන් වන දිදුල බෞද්ධ රූපවාහිනී නාලිකාව ඔස්සේ ප්‍රචාරය කිරීමට ඔබටද මහඟු අවස්ථාවක්. අංක 20 තන්තිරිය හන්දිය බදුල්ල පාර බණ්ඩාරවෙල යන ලිපිනයේ පිහිටි දිදුල රූපවාහිනී මැදිරි පරිශ්‍රයට පැමිණ සියලු රසයන් අතර උතුම්ම රසය වන ධර්ම රසය සැමට බෙදා දෙන්නට අදම අප හා සම්බන්ධ වන්න. අමතන්න 0112 563636 0777 84 40 44. මම පැවිදි වුණේ සිත හඳුනගන්න. මම විනය පිටකයත් ඉගෙන ගත්තා. සූත්‍ර පිටකයත් ඉගෙන ගත්තා. ඒත් සිත ගැන හරි වැටහීමක් ආවේ නැහැ. මම මේ ගැන අපේ ලොකු හාමුදුරුවන්ටත් කිව්වා. ලොකු හාමුදුරුව මට කිව්වා හිත තේරුම් ගන්න නම් අභිධර්මය ටිකක් ඉගෙන ගන්න කියලා. ඒ සඳහා ටීවී දිදුලි විකාශනය වන අභිධර්ම චන්ද්‍රිකාව මට උතුම් කල්යාණ මිතුරෙක් වුණා. අභිධර්මය ඉගෙන ගන්න, සිත තේරුම් ගන්න අභිධර්ම චන්ද්‍රිකාව බලන්න. අභිධර්ම චන්ද්‍රිකාව අඟහරුවාදා උදෑසන 9ට, බදාදා රාත්‍රී 11ට, ඉරිදා රාත්‍රී 8ට. කොරෝනා කාලේ ගෙදර ඉස්කෝලේ මල් වෙනුවට එළවලු හිටවමු. දියවැඩියාවට මොකද කරන්නේ? හොද්දට ලුණු වැඩි වුණොත් ලංකාවේ හොඳම රාජ්‍ය නිලධාරිනිය. ලේ බැංකුවට ගොඩාක් පින්. පත්තරේ නැති විස්තරේ. ජීවන ගෙත්තම බදාදා සහ බ්‍රහස්පතින්දා පෙරවරු 11ට TNL, පස්වරු 5ට ඩයලොග් TV සහ පියෝ TV. බුදුදහමයි නිරෝගීකමයි පිළිබඳව තමයි අපි අද දවසේදී කතා බහ කරන්නේ. මුදල් දීලා අපි කන්නේ වහද? මෙන්න මේ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් මේ ප්‍රශ්නත් එක්ක තමයි අපි නිරෝගීකම පිළිබඳව අද දවසේදී මේ බුදුදහමත් එකතු කරගෙන කතා බහ කරන්න සූදානම් උනේ. දුරකථන නම්තුම් රසක් තිබෙනවා. අපි එකකට අවස්ථාව ලබා දෙන්නට තමයි සූදානම් වෙන්නේ. අයිබෝන් තෙරුවන් සරණයි. දකින්නවනේ මේ ඊයේ දවසේ තමයි මේ
මෑත ඉතිහාසයේ දිනක් තුළ වැඩිම රියානතුරු සංඛ්‍යාවක් සිද්ධ වෙලා මිනිස්සු ජීවිතාංශයට පත් වුණේ. හැබැයි මේ සියලුම දෙනා සමග ශාරීරික වශයෙන් ඉතාම ශක්තිමත් නිරෝගී අය. එතකොට ඇයි ස්වාමීන් වහන්සේ මෙහෙම වෙලා තියෙන්නේ? මේ තත්ත්වයට පත් වෙලා ඉන්නේ. ඒ වගේම ස්වාමීන් වහන්සේ අපි දකින්නේ ඇත්තටම මේ සමාජයේ ඉහළම පැරැන්ති අය ගොඩාක් දුරට දවසේ වැඩි වෙලාවක් ඉන්නේ ස්වාමීන් වහන්සේලා. ඉතින් ලංකාවේ ඉතාම ජනප්‍රිය සිල්වත් ස්වාමීන් වහන්සේලාට එක තමයි ගැවසෙන්නේ. නිතරම එවැනි වේදාත්මක කටයුතු වල යෙදෙනවා. හැබැයි මේ අයට ස්වාමීන් වහන්සේ වචනයක් එයාට විරුද්ධ එක වචනයක් කතා කරොත් ඒ තාම ආවේගශීලීවත් වෙනවා. ඒක දරා ගන්න බෑ කියනවා. ඉතින් ඒ තරම්ම වෛර කරනවා. ඒ විදිහට හැදෙනවා ස්වාමීන් වහන්සේ. කියන්නේ දරු ස්වාමීන් වහන්සේලාට හැද වෙන කිසිම කෙනෙක් ඉතනමක් කැමති නැහැ. ඒක දරු ස්වාමීන් වහන්සේ ඇයි එහෙම වෙන්නේ? ඒ තරම් මේ තත්ත්වයට වැටෙන්න හේතුව මොකක්ද? ඒක කායික රෝගයක්ද මානසික ආබාධයක්ද? හොඳයි ඔබතුමන්ටත් දෙහිපින්ම ස්තුතිවන්ත වෙනවා අපි. අපේ පූජ්‍යපාද අගලකඩ සිරි සුමන නායක ස්වාමීන් වහන්සේ වෙතට යොමු වෙනවා. හොඳයි ඇත්තටම අපි හරීම සසල වෙලා ඉන්නේ සිංහල අවුරුදු දවස් දෙකේ 30කට අධික ප්‍රමාණයක් ජීවිතක්ෂයටපත් වුණා අධිවේගී මාර්ගවල සහ බාහිර මාර්ගවල රියානතුරු වලින්. ඉතින් අපේ ප්‍රේක්ෂකයා ඊටාම හොඳ විචාරශීලීව අසන ලද ප්‍රශ්නයක් මේ ප්‍රශ්නය. ඇයි මේ මිනිස්සුන් මෙහෙම වෙන්නේ? මේ මිනිස්සුන් ශාරීරික දුබලතා නිසාද එහෙම කියලා අහනවා. ඇත්තටම මේ හුඟා ක්‍රියානතුරු අපි පරීක්ෂා කරලා බැලුවොත් දැන් මේ සජිත් මහත්මයා දැක්ක නේද මේ මාසිකට ඉස්සෙල්ලා පස්සර රියානතුර. එහෙමයි සර්. අපි හැමෝම සසල කරානේ. බස් රථ රියදුරෙක් වේගයෙන් අර මාර්ගයේ ඇවිල්ලා අර මාරු වෙන්න බැරි තැනකින් මාරු වෙන්න ගිහිල්ලා විශාල ප්‍රපාතයකට බස් රථය ඇද වැටුණා. විශාල ප්‍රමාණයක් ජීවිතක්ෂයටපත් වුණා. ඒ ඉතිරි වෙච්ච අයගේ තතපය අරුම සිදිල මිදල විශාල. දැන් මේක තමයි හැම රියානතුරකම ක්‍රමය. අපේ මිනිස්සුන්ට මේ නූතන සමාජයේ බරපතල මානසික ගැටලුවක් තියෙනවා. ඒ තමයි අපේ විශේෂයෙන් බුදු සමයෙන් පුරුදු පුහුණු කරන්නට කියලා නිතරම කියපු ඉවසීම කියන ගුණය පහවීම. එහෙමයි. ඉවසීම නැතිකම. දැන් බුදුරජාණන් වහන්සේ ඇත්තටම බෝධිසත්වයෙක් හැටියට අර ශාන්තිවාදී ජාතකයේම විමසලා බලනකොට කොයි තරම් ඒ අවස්ථාවල් වලට මුහුණ දීලා මේක මම මගේ සමාජය තුළ ප්‍රගුණ කරන්න ඕනේ ධර්මයක් කියලා උන්වහන්සේ අත්හදා බැලුවා. ඒක පාරමිතාවක් හැටියට සම්පූර්ණ කළා. සම්පූර්ණ කළා තමන්ගේ ජීවිතෙන් ප්‍රකට කළා. එහෙම ප්‍රකට කරලා බලන්න දැන් දෙව්දත්ගේ විවේචන අඟුලිමාල මේ විශේෂයෙන් විවිධ මේ සුප්‍රබුද්ධ රජුරුවන්ගේ විවේචන ඊළඟට වේරංජ බ්‍රාහ්මණයා වස්වසන්නට ආරාධනා කළා නොසොයා බැලු වෙලා කොච්චර චින්චමානවිකාවගේ ප්‍රශ්න. ඉතින් මේ හැම අවස්ථාවකම උන්වහන්සේ දැන් අපේ අර ජයමංගල ගාථාවක තියෙනවනේ ලස්සනට කත්වාන කට්ට මුදරං ඉවගබ්බිනීයා චින්චාය දුට්ඨ වචනං ජනකාය මජ්ජේ සන්තේන සෝම විදිනාජිතවා මුනින්දෝ. එතකොට මේ ශාන්ත වූ ඉවසීමෙන්මයි බුදුරජාණන් වහන්සේ එවැනි අභියෝග ජයගත්තේ. ඒ නිසා බුදු සිරිතෙන් අපිට මේ අවස්ථාවේ වැදගත්කම කියලා දෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පඨම අක්ඛන්ති කියලා සූත්‍රයක් දේශනා කරනවා. මේ සූත්‍රයේදී ඉවසන්න බැරි කෙනාට සිද්ධ වෙන දේවල් ආනිසංස විපාක රාශියක් කියලා තියෙනවා. එතකොට මේ ඔක්කොම අපි දන්නවා. හැබැයි මම හිතනවා මේ මෑත භාගේ මේ අධිවේගී මාර්ගය හැදෙනා වගේම මිනිස්සු ජීවිතත් අධිවේගීනේ. අපේ සුදත් මහත්මයාත් කිව්වේ අර අධිවේගී ජීවිත. ක්ෂණිකව හැමදේම ඉක්මනින් කර ගැනීමේ. ඒ වගේ තැනකට අපි වහාම දැන් යමු වෙලා. ඒ කියන්නේ වැඩිහිටියෝ බැලුවත්, තරුණයෝ බැලුවත්, දරුවන් බැලුවත් ඒ හැම කෙනෙක්ම උත්සාහ ගන්නේ ඊටාම ඉක්මනින් කෙටි මාවතින් තමන්ගේ අරමුණු කරා ප්‍රවේශ වෙන්න. එහිදී ඉවසීම වගේ ආධ්‍යාත්මික ශික්ෂණ සම්පූර්ණයෙන්ම ජීවිතෙලින් බැහැ වෙලා භික්ෂූන්ටත් සමහරලාට නැහැ. එහෙමයි. ස්වාමින් වහන්සේලාටත් ඒව නැති වෙලා ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා හැම තැනකදීම කට ප්‍රවේශම් කරගන්න බැරි නම්
අභියෝගයකට මුහුණ දෙන්න බැරි නම් ඊළඟට සමාජයේදී ඇතිවෙන කිසියම් ගැටලුවකට ප්‍රශ්නයකට සංසුන්ව සාවධානව මුහුණ දෙන්න බැරි නම් ඒ හැම තැනකම තියෙන්නේ ඉවසීම කියන ආධ්‍යාත්මික ධර්මය ප්‍රගුණ නොකිරීමේ ඛේදවාචකය. රිය අනතුරු සිදුවෙන ඔය හැම එකකදීම සිද්ධ වෙන මේ පොඩි විනාඩියක් පොඩක් ඉවසලා ඉන්න බෑ. මාර්ගයේ කොහෙන් හරි රිංගලා යන්න දරන උත්සාහය ඒක තමයි මේ ඛේදවාචකය. එතකොට අනිත් එක තරුණයෝ දැන් අපි දැක්කනේ තරුණයෝ 4 දෙනෙක් අධිවේගී මාර්ගයේ තමගේ ශරීරය එළියට දාගෙන මොනතරම් අවිචාරශීලීද මේද මේ නූතන પરම්පරාව. ඉතින් ඇත්තටම කවදාවත් එතුමා සඳහන් කළා වගේ පන්සල ආශ්‍රය කරගෙන ධර්මයේ ඇසුරේ වැඩෙන භික්ෂූන් අසරේ ගොඩ නැගෙන තරුණේ කවදාවත් ඔය අවිචාරශීලී ගතිපැවතුම් වලට යන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නවා මේ වගේ දේවල්. ඉතින් අද ඇත්තටම සමාජයේ විශාල පිරිසක් දැන් මේ යන අධ්‍යාපන රටාව ඊළඟට මේ ඔන්ලයින් අධ්‍යාපන මේ සියල්ල තුල අලුත් પરම්පරාව ධර්මයෙන් ඈත් කරනවා. පන්සලෙන් ඈත් කරනවා. අඩුම වශයෙන් අම්මා තාත්තෙන් ඈත් කරනවා. ඉතින් කොහෙන්ද ඒගොල්ලන්ට ආධ්‍යාත්මික ශික්ෂණය? ඉතින් ඒක නිසා මේ ඔය අපි දැක්කනේ සාමාන්‍ය පෙළ විභාගයේ ඉවරුණු දවසේ ලංකාවේ පාසල් වල ගෑනු ළමයි ගහගත්ත හැටි. කවදාවත් දැක්කේ නැහැ මීට කලින්. ඉතින් ගෑනු ළමයෙකුගේ චරිතය ඒ ආභරණය තමයි ප්‍රශ්නයකට සංයමයෙන් මුහුණ දීම. ඉතිහාසය එහෙමයි. අපි කාන්තාවගේ අභිමානය රකින්නේ එහෙමයි. නමුත් කෝ දරුවන් කුතල ඒ දේ තිබුණද නැහැ. හැමෝම නෙමෙයි. නමුත් ඒක තමයි ඇත්ත. ඒක තමයි සමාජයේ යථා ස්වභාවය. මේ ආවේගශීලී પરම්පරාවක් ගොඩ නැගිලා හැම තැනටම ආවේගය පාවිච්චි කරනවා. මේක මානසික ලෙඩක්. මේක මානසික අසනීපයක්. මෙතෙන්ට තමයි ඔබ අර ඉස්සෙල් ඇහුවා වගේ ආධ්‍යාත්මික සුවපත්භාවය ආධ්‍යාත්මික ස්වස්ථතාව කියන එක ජීවිතයට ලං කරන්න උවමනා වෙලා තියෙනවා. හොඳයි. ඉතින් සමාජය දිනෙන් දිනම රෝගී වෙන බව තමයි අපිට පේන්නට දකින්නට අහන්නට ලැබෙන්නේ. ඉතින් කොහොම හරි අපේ ප්‍රයත්නය අපේ ව්‍යායාමය මේ රෝගී වෙන සමාජය නිරෝගී කරන්නට ආධ්‍යාත්මික සුවය තව තවත් වැඩි දියුණු කරලා නිරෝගී සමාජයක් මේ බුදුදහමත් එක්ක බිහි කරන්නට අපිට තවත් දුරකථන ඇමතුමක් ලැබෙන බව දැනගන්නට ලැබෙනවා. අපි අවස්ථාව ලබා දෙනවා. අයබෝවන් තෙරුවන් සරණයි. මට ප්‍රශ්න දෙකක් තියෙනවා. එක සීල සමාධි ප්‍රඥාද ප්‍රඥා සීල සමාධි මොකද ප්‍රඥාවක් නැතුව භක්තියක් සීලයක් තියෙන්න පුළුවන්ද? ඒක එක ක්වෙස්චන් එකක්. අනිත් එක ඔය මානසික ලෙඩ කියන්නේ හුඟක් දුරට බීමෙන් හැදෙන දේ. මත්පැන් බීමෙන් හැදෙන ලෙඩ. එතකොට ඔය මානසික සුවය එන්නේ මේ ආස්වාද වල ඔක්කොම අපේ ලංකාවේ 99.9%ක්ම පිරිමි පක්ෂය බොනවා. එතකොට ඒක හැදෙන්නේ බීමෙන්ද? එහෙම බිව්වොත් එන අපිටත් මානසික කුතු වෙනවද මානසිකයෙන් තමයි මට අහන්න ඕනේ. හොඳයි. බොහොමත්ම ස්තුතියි. ඔබතුමීගේ ප්‍රශ්නය පැහැදිලි. අපි සූදානම් වෙන්නේ අපේ ස්වාමින් වහන්සේලාට ප්‍රශ්න යොමු කරපු නිසා අපි ස්වාමින් වහන්සේලාටම යොමු කරනවා. අවසරයි අපේ පූජ්‍යපාද මාලිගාවේ ලස්සජි නායක ස්වාමින් වහන්සේට අවස්ථාව ලබා දෙනවා. විශේෂයෙන්ම ඒ අම්මා ප්‍රශ්න දෙකක් ඇහුවා. එහෙමයි. ප්‍රඥා දැන් සීල සමාධි ප්‍රඥා කියන එක ප්‍රඥා සමාධි සීල කියලා ගන්න බැරිද කියන එක. ඉතින් ඒ විදිහට මේ අම්මා අනිත් පැත්තත් පොඩ්ඩක් කරකවලා බලුවම් පස්සේ සීල සමාධි කියන සීල සමාධි ප්‍රඥා දැන් සීලයක් පුරන්නේ නැතුව සමාධියක් හදාගන්න බෑ. සමාධියක් හදාගන්න නැතුව ප්‍රඥාව කියන්නේ ගැඹුරු පැත්තක් නේ සජිත්. එහෙමයි. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ සීලය කියන්නේ පිරිසුදුකම, සමාධිය කියන්නේ හිතේ එක්තැන්කම, ප්‍රඥාව කියන්නේ ගැඹුරු නුවණ. එතකොට සජිත් මේක අපේ විශේෂයෙන්ම මේක අර බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ක්‍රමේ මේ බුද්ධ ශාසනය තුල ගත්තන් පස්සේ ප්‍රඥාව කියන්නේ මේ සැහැල්ලු එකක් නෙවෙයි ගැඹුරු පැත්තකට යන නුවණක් ගැන. ඊළඟට යම මතක් කරේ මොකද්ද සජිත්? මත්පැන්. ඔව් මත්පැන්. ඇතරම දැන් මානසික ලෙඩ හැදෙන ගතිය
මානසික ලෙඩක් තමයි. හැබැයි මත්පැන් බීමෙන් පමණක්ම මානසික ලෙඩ හැදෙන්නේ නෑ. මත් වතුර බීමෙන් පමණක් හැදෙන්නේ නෑ. මත් වීමෙන් හැදෙනවා. රාගයෙන් මත් වෙනවා, ද්වේෂයෙන් මත් වෙනවා, මෝහයෙන් මත් වෙනවා, iriසියාවෙන් මත් වෙනවා, ක්‍රෝධයෙන් මත් වෙනවා, පලිගැනීමෙන් මත් වෙනවා, මේ තනතුරු වලින් මත් වෙනවා, උඩඟුකම් වලින් මත් වෙනවා, තාන්න මාන්න බලතල නිලතල වලින් මත් වෙනවා නේ. ඒකනේ අර අපේ සරණංකරනායක සංඝරාජ මහා ස්වාමීන් වහන්සේ සංඝරාජකම තනතුරු ලැබිච්ච ගමන් ගැහුව කෙනන් දොරේ උඩ මහාන උඩඟු නොව එමේ මත්වීම සජිත් ඒ මත්විච්ච ගමන් පුජ්‍යලයා කොයි පැත්තට යනවද කියලා කියන්න බෑනේ. තමන්ගේ මහ බලය කියන එක, පෞරුෂත්වය කියන එක. දැන් අපි කියමු සාමාන්‍යයෙන් ඔය දැන් කතාවටත් කියනවනේ බලය ඇතිකම කාලෙක මොකද්ද කතාවක් කියලා. මේ දේශපාලනය තුලත් මොකද නායක හඳුර කියනව නේද? ඉතින් බලය තීනකොට නැල්ලු බලය නැතුණාන් පස්සේ තීනවලු. ඔන්න ඔහොම කතාවක් යනවා මොකද්ද? ඉතින් කෙසේ වෙතත් සජිත් මේ අපි හැම කෙනෙක්ම ගත්තන් පස්සේ අපේ ජීවිත සාර්ථක කරගන්නට මත්වීම අතහරින්නට. මත්වීම අතහරින්නට විශේෂයෙන්ම මේ යෝනිසෝ මනසිකාරය කියලා එකක් තියෙනවනේ සජිත්. දැන් ඔය සෝතාපට්ටි අංග කියලා කොටාසයක් තියෙනවනේ. සෝතාපට්ටි අංග. ඉතින් කල්යාණ මිත්‍ර ස්වභාවය මේ යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකද්ද සජිත්? ඒ තමන්ගේ දුර්වලකම ඒ මොහොතේම ඒ උපදිනකොටම දැකීම. දැන් සති ප්‍රඥා කියලා දෙකක් තියෙනවනේ සජිත්. දැන් සතිය කියන්නේ මොකද්ද? තමන්ගේ හිතේ පහළ වුණ කුසලයක්ද අකුසලයක්ද කියලා දැකීම. ප්‍රඥාවෙන් කරන්නේ මොකද්ද? අකුසලයක් නම් අයින් කරනවා, කුසලයක් නම් තබා ගන්නවා. එතකොට අපිට මේ ශාසනය කටයුතු කරන්න පමණක් නෙවෙයි. මේ මම ඒකයි කිව්වේ මේ බුද්ධ ආගම කියන එක, බුද්ධ අනුශාසනාව කියන එක, බුදුරජාණන් වහන්සේ කියන උත්තමයා අපිට නිවන් දකින්න පමණක් නෙවෙයි කතා කරලා තින්නේ. අපේ එදිනෙදා ජීවිතේ තමන්ගේ දුර්වලකම මොකක්ද කියන එක දකින්නට ඕනේ. තව කාරණයක් තමයි සජිත් මේ කාලේ මත්තුනොත් එහෙම සුරාපානයෙන් පමණක් නෙවෙයි. ඒ පුජ්‍යල ඊනගාත්මෙත් යන්නේ මත් තැනකටම තමයි. හොඳ තැනකට යනවා කියලා කියන්න පුළුවන් කමක් නැහැ. සිහිය මුලා වෙලා නායක හඳුරන්නේ. එතකොට සජිත් පැහැදිලි කරගන්නට අවශ්‍යයි අනිවාර්යෙන්ම මේ ජීවිතේ මත් වෙලා මැරෙන්න උනොත් එහෙම ඊනග ජීවිතේත් මිනිසෙක් වෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. අයහපත් ජීවිතයක් තමයි ඇති කරගන්න වෙන්නේ. හොඳයි, මම හිතන්නේ ඔබතුමියගේ ගැටලුවට පිළිතුර ලැබෙන්නට ඇති. සීල සමාධි ප්‍රඥා අපි කොයි විදිහටද පිළිවෙලට ඒ වැඩිම සිද්ධ කරන්න ඕනේ කියන කාරණයත් ඒ වගේම මත්වීම කියන කාරණය තුළ අපි ඒ මානසික මට්ටමත් එක්ක අපි කටයුතු කරන්න ඕනේ කොයි ආකාරයෙන්ද. මේක මත් වතුර පමණක් නෙමෙයි, ඊට වැඩිය මත්වීම් තියෙනවා. ඒ මත්වීමුත් බැහැර කරලා අපේ ජීවිතේ නිවැරදිව ගත කරන්නට ඕනේ කියන කාරණය තමයි අප ස්වාමීන් වහන්සේලා පැහැදිලි කරන්නේ. ඉතින් අපි දැන් යමු වෙන්නට සූදානම් වෙන්නේ අපේ බුදුදහමයි නිරෝගීකමයි කියන කාරණේ තුල තමයි මේ ප්‍රශ්නයන් පැන නැගුණේ. ඉතින් දුරකථනයට අපි අවස්ථාව ලබා දුන්නා. ඉතින් අපි සුපුරුදු පරිදි අපේ කතා බහ නැවත වතාවක් ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. පූජ්‍යපාද අගලකඩ සිරිසුමන ස්වාමීන් වහන්සේට අපි නැවත වතාවක් අවස්ථාව ලබා දෙන්න සූදානම් වෙන්නේ. අපේ හැමෝටම මේ අතීතයේ හිටපු අපේ ආදි මුතුන් මිත්තන්ගේ ජීවන රටාවත් එක්ක බලද්දී ඔවුන් හරි නිරෝගී කියන කාරණය අපේ කතා බහ තුළදී අපිට ගමනාන වුණා. එතකොට දැන් වර්තමානයේ තුළදී මේ ජීවන රටාව ගත්තාම නිරෝගීකමට මොකක්ද වෙලා තියෙන්නේ කියන කාරණය අපේ හැමෝටම පැහැදිලි කරනවා. මම හිතනවා මේ සජිත් ඔබේ ප්‍රශ්නයට තාම හොඳ පිළිතුරක් දෙන්න මම මේ සොඳුරු දසුන කියලා මේ පොතට අපිට පුළුවන් නම් සමීප රූප රාමුවක් ලබා ගන්නට අපි ඔබට තාම වැදගත් මේක මේ චරිතාපදානයක්. එහෙමයි මේක ස්වයං චරිතාපදානයක්. මේ ලියලා තියෙන්නේ තිලෝක් සුන්දරි කාර්යසම් මැතිණිය ලංකාවේ මෑත කාලේ පහළ වෙච්ච විශිෂ්ට ගණයේ අධ්‍යාපනඥවරියක්. එහෙමයි. මේ පොත කියවාගෙන යනකොට මෙහි එක තැනක් මම මේක මේ විශේෂයෙන් සටහන් කරගෙන අද මේ අපේ සමාජයට පොඩ්ඩක් කියවන්න කියලා අරන් ආවා. ඒකට මට පොඩි අවසරයක් දෙන්න. මේ බලන්න ඔබ අහපු ප්‍රශ්නෙට පිළිතුර. එහෙමයි. ඇය කියනවා තිලෝක් සුන්දරි කාර්යසම් මැතිණිය කියනවා මගේ මව් වෛද්‍යවරියක් වැනිය.
අපට බටහිර වෙදකමට වඩා ඈ දැන සිටි අත්බෙහෙත් වලින් ප්‍රතිකාර කළාය. පනුගායට කුඹුරු ඇට මද සාදා පෙවීම. බඩේ අමාරුවට ඉඟුරු ඉරිවේරිය කොටා උණු අලුපල්ලේ තබා උතුරන වතුරෙන් මිරිකා රත් වූ යකඩයක් දා ඉන්පසු මේ පැණි දමා දෙයි. වැටීම් තුවාලවලට කුරුම්බා ඇට්ටියක් දෙහි ඇඹුලෙන් උරච්චි කර ගෑයි. සෙම්ප්‍රතිශ්‍යාවට ආඩා තෝඩා පස්පංගුව කසාය දෙයි. ඉඟුරු කොත්තමල්ලි දෙයි. දෙහිකොළ තම්බා දුම් මැල්ලීමත් කළාය. උනට පප්පාඩගම් කසාය දුන්නාය. බඩ පිරිසිදු කිරීමට මාසයකට වරක් අරලු තම්බා බොන්න දෙයි. ලේ පිරිසිදු කිරීමට ලුණු විල තම්බා දුන්නාය. ගඩා ගෙඩි වලට වම් ඇපල කැකුළු හාල් සමග තම්බා අඹරා ගෑමත් කළාය. හිස පිරිසිදු කළේ උළු හාල් හා දෙහි තම්බා හිසේ ගාමිනි. ගොඩපර යුසද ඒ සඳහා පාවිච්චි කළාය. සරම්ප පැපොල් වැනි බෝවෙන ලෙඩක් රටේ පැතිර ඇතනම් පෙරුම් කායම් රෙදි කෑල්ලක වේලා අතේ බඳී. තේවලට දා බොන්නටද දෙයි. කම්බුල් ගායට අලිහක්ක උරච්චි කර ගෑමද තවත් එවැනි ප්‍රතිකාරයකි. මේක හරි ලස්සන දීර්ඝ විස්තරයක්. අපි කාලය අවම කරගන්න ඕන නිසා දැන් මේ කියන්නේ දකුණු ලංකාවේ දැන් එතුමිය මිය ගියා අවුරුදු 3-4කට පෙර ආතුව. එතුමිය ජීවත් වෙච්ච සමාජ වටපිටාවේ අම්මගේ ක්‍රියාකලාපය දැන් අදත් එක්ක පොඩ්ඩක් සංසන්දනය කරලා බලමු. මේ කියන එකම එක ඖෂධයක්වත් අද අම්මගෙන් දරුවෙකුට දායාද වෙන්නේ නැහැ. මේ කියන නම් දැන් මම හුඟක් වෙලාවට අහනවා ලුණු විල දන්නවද? ලුණු විල අහලා තියෙනවද? ලුණු විල දැකලා තියෙනවද? දැන් අපිට මතකයි අපේ ගෙවල් වල අර වලන් හැම හොදලා වතුර ටික ගලාගෙන යන තැන තමයි ලුණු විල වවලා තිබුණේ. එතකොට මේ පුංචි ශාකය ඒ ටික අරගෙන ඒක තම්බල දෙන එක ඖෂධය. මේ ඔක්කොම ගොඩ වෙදකන්නේ. දැන් මේවා මොහොකටවත් සල්ලි වේදන් උනේ නැහැ. ඒකට මේවා නිට්ටාවට සුව වෙන දේවල්. එතකොට ඒ නිසා මම හිතනවා ඒ සමාජය තුළ ගොඩ නැගුණේ පැහැදිලිවම හරිම සෞඛ්‍ය සම්පන්න නිරෝගී දරුවෙක්. එතකොට එතුමියට දීර්ඝායුෂ විඳින්න පුළුවන්කම ලැබුණ ඒ වගේ අම්මා කෙනෙකුගෙන් ලැබිච්ච ඒ ළමා කාලයේ ප්‍රතිකාර. දැන් ඇත්තටම මේ බුදු සමය තුල උගන්වන්නේ ඵලයට ප්‍රතිකාර කරන්න නෙමෙයිනේ හේතුව නැසන්න. ඒතර මේ වෛද්‍ය ක්‍රම මේ දේශීය අත්බෙහෙත් ක්‍රම ඔක්කොම ලෙඩ හැදුනට පස්සේ නෙමෙයි. ලෙඩ හැදෙන්න පෙරම ඒවා නැසෙනවා. පනුගායට කරපු දේවල් දැන් ඊගාට බලන්න දැන් අද ෂැම්පු මොන තරම් ෂැම්පු සංස්කෘතියක්ද ජීවිතත් නැතෙනවා ඒවයි. මොකද ඔළුවේ මොනවද ගෑවි කියලා මේක කියනවනේ. දැන් එහෙම කරායි කියලා මේ මිනිස්සුන්ට ලෝකේ එහා කොනට යන්න බැරි වුණේ නැහැ. මහා ප්‍රඥාවන්තයෝ බවට පත් වෙනෝනේ. ඉතින් ඒක නිසා මම හිතනවා අද දවසේ අපි තනිකර gederin මේ ඔසුහල ඈත් වුණා. gedara කියන්නේ ඔසුහලක් පැරණි සමාජය තනිකර. කුස්සිය කියන්නේ ඔසුහලක්. හැම දෙයකම. ඉතින් ඇත්තටම දැන් මේ 3-5 වර්ගත් එක්ක දැන් මම හිතනවා අපිට දීර්ඝව කතා කරන්න පුළුවන් නම් අපේ කුස්සියේ තිබුණු අර ගල උඩ 3-5 ගුලියක් තිබුණා. හැමදාම ලුණු පොල් කට්ටේ ලුණු තිබුණා. කහ ටික වෙනම තිබුණා. ඉතින් ඕවත් එක්ක කලවම් කරලා ආහාර ගත්තාම ඒකෙන් ඇතිවෙච්ච ප්‍රතිශක්තිය මොනතරම්. අදටත් මේ යන්තම් අපි රැකිලා තියෙන මේ කොරෝනා ටිකක් හරි දුරු කරගන්න අපිට භාග්‍ය ලැබුණේ ඒ ප්‍රතිශක්තිය තවමත් අපේ ලේවල යන්තම් හරි රැඳිලා තියෙන නිසා. ඒ නිසා මම හිතනවා හැම දෙයකම බෙහෙත් පෙත්ත දිහා බලන් ඉන්නේ නැතුව හැම දෙයකම වෛද්‍යවරයා වෙතට යන්න සූදානම් වෙන්නේ නැතුව పూర్වවම පෙර ආතුවම තමන්ගේ සෞඛ්‍ය සම්පන්න බව ගැන gederin අවධානය යොමු වෙනවා නම් ගොඩක් ලෙඩ තුරන් කරගන්න පුළුවන් කියන එකයි මම කල්පනා කරන්නේ. හොඳයි. ඉතින් බොහෝ ප්‍රශ්න වලට පිළිතුරු ලැබෙන්නට ඇති කියන කාරණය ඔබට පැටහෙවි. ඉතින් මේ කතා බහ කරපු මේ කාරණාවල් තුළ ඔබේ ප්‍රශ්න වලට පිළිතුරු අනිවාර්යයෙන්ම තියෙනවා කියලා අපිට විශ්වාසයි. අර අපි සමහරක් වෙලාවට දැන් වර්තමානයේ තුලදී අපිට හොඳින්ම අත්දකින්න තියෙන දෙයක් තමයි කොරෝනා වසංගතය කියන්නේ. හැබැයි
අර අපේ ස්වාමීන් වහන්සේ ඒ කියවපු කරුණුත් එක්ක කොයිතරම් බෙහෙත් ගොඩක් අපිට තියනවද මේ ගෙවත්තේ. හැබැයි අපි මේ දේවල් පිළිබඳව දැනුවත්. අපිට මේ දේවල් කරන්න බැයිද? මේ වගේ ප්‍රශ්න අපිට මතුවෙනවා. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා. අපේ එකම ගැන අපි ගියවර නැන පහන වැඩසටහනෙන් කතා කළා. නිරෝගීකම පිළිබඳව අපි මේ වැඩසටහනෙන් නැන පහන කතා කරනවා මෙවර. ඔබට පුළුවන්කම තිබෙනවා මේ කතා කරන කරුණු කාරණා වර්තමානයට සැබවින්ම උචිතයි. ඒක නිසා මේ දේවල් ඔබ සිද්ධ කරනවා නම් ඔබේ ජීවිතය සාර්ථක කරගන්නට පුළුවන්. මේ පුංචි රට අතීතයේ තිබ්බ වගේ දිදුලන රටක් බවට පත් කරන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් ටීවී දිදුල මාධ්‍ය නාලිකාවේ මාධ්‍ය ශාලේ කාර්යභාරයත් එයයි. ඉතින් අපි පූජ්‍යපාද මාලිගාවේ ලස්සජ නායක ස්වාමීන් වහන්සේ වෙතට යමු වෙනවා. මේ අපේ හාමුදුරුවනේ බුදුදහම අපි නිරෝගීකමට උදව් කරගන්න කාරණේ අපිට මුල ඉඳන්ම වැඩසටහනේ ටික ටික විස්තර වුණා. අපි අවසාන වශයෙන් මේ බුදුදහම කොහොමද අපි නිරෝගීකමට උදව් කරගන්න කියන කාරණේ පැහැදිලි කරමු. සජිත් අපේ අගලකට නායක ස්වාමීන් වහන්සේ විස්තරය කියලා අර කියපු වචනයක් පොඩ්ඩක් මේ අපේ මිනිසුන්ට ගැලපුන්නේ නැහැ. මම ගොඩ වේදකම කියන එක. එහෙමයි. ඕකටත් නිකන් එස් අකුරුකුත් දාලා නායක හඳුන පොඩ්ඩක් ඇදලා පැදලා කිව්වනම් ටිකක් අපේ ටිකක් ඊට වඩා ටිකක් ලොකුවට ගනින්නේ. අද වෙලා තින්නේ සජිත් අපේ කමට අපි ඉඩ දුන්නේ නැහනේ. හැබැයි කොරෝනා වෛරසයත් එක්ක අපේ නායක හඳුන අපේ මිනිස්සු ගිහිල්ලා කහ කඩවල වල පොලිමට හිටගත්තා. පෙරුම් කායන් හොයාගන්නවත් නැහැ. නේ? හැබැයි සජිත් ඕනෑම රෝගයක් සනීප කරන්න පුළුවන් ශක්තියක් අපේ වෙදකම තුල තිබුණා. අපේ වෙදකම තුල තිබුණා. අර මම සජිත් අර මතක් කරේ අපිට ආහාර රටාවක් තිබුණා. අපිට ජීවත් වෙන ක්‍රමවේදයක් තිබුණා. අපිට උදේට අවදි වෙන්න වෙලාවක් තිබුණා. රාත්‍රී නිදා ගන්න වෙලාවක් තිබුණා. අපි ආහාර ගන්න වෙලාවක් තිබුණා. මේ හැම එකම අපිට තිබුණනේ වෙලාවල්. දැන් සජිත් අපි මේ ඔක්කොම ටික දැන් හරි නිකන් අවුල් කරගත්තනේ. සමහරක් වෙලාවට සමහර දියණිවරුන් එක්ක අපි කතා කරනකොට ඔය ඉගෙන ගන්න දරුවෝ එක්ක අපි කතා කරනකොට උදේ කාලද උදේ තේ එක බිව්වා රෑ 10 වෙනකන් කෑම කාලා නැහැ. එහෙම අවස්ථා තියෙනවා. ඒකට සමහරක් අයගෙන් කතා කරන් පස්සේ ඔන්න වෙලාවට කාලා නැහැ ඔන්න ગેස්ට්‍රයිටිස් කියනවා. එහෙම නැත්නම් වෙඩින් රෝගාබාධ. දැන් සජිත් දැන් ඉස්සර දැන් අපේ ඔය අම්මලා තාත්තලා සජිත් ගෙවල් වල ගත්තන් පස්සේ ඔය මහරෝහල් වලට ගිහිල්ලා නෙවෙයිනේ දරුවෝ හැදුවේ. ගෙදරමනේ. නේ? දැන් අද දැන් උන්දලා 6-7 දෙනෙක් හදලා තේත් ප්‍රශ්නයක් නැහැ. අපේ මිනිස්සුන්ට දැන් එකක් හදලා සමහරක් වෙලාවට අම්මෝ දැන් නම් හොඳටම ඇති. එහෙම කියනවනේ. දැන් මේ සජිත් මොකටව පණ නැහැ අපේ මිනිසුන්ට. දැන් අපිට සජිත් අර අපේ දෙයට වඩා අර කියපු බටහිර දේ පිළිබඳ අපි මහ ලොකුවට අල්ලනවා. මේක අහවල් රටේ එකක්, ආවල් රටෙන් ගෙන ආපු එකක්. ආහාරයක් කන්න ගියත් නේ දැන් කොස් ගෙඩියක්, කොස් ඇටයක් එහෙම නැත්නම් ඒ වගේ දෙයක් කන්න ගියොත් එහෙනම් මේක පිට රටින් පැකට් කරලා ලස්සන කරලා පාර්සල් කරලා ඉවනම් අපේ මිනිස්සු ලස්සනට කන්න පටන් ගන්නවා. හැබැයි අපේ ලංකාවේ තියෙන නිසා මේක ලංකාවේ මිනිස්සුන්ගේ උරුම කමක් තියෙන නිසා ලංකාවේ මිනිස්සු මේවා කාලා තමයි ජීවත් වුනේ. මේ වගේ තමයි ඔය වැව් අමුණු චෛත්‍ය පන්සල් විහෙර විහාර ගොඩ නැගුණේ කියලා අපේ මිනිසුන්ට අමතකයි. ඒ නිසා අපේ කමට අපි ඉඩ දීලා නැහැ. දැන් බලන්න මාධ්‍ය ගත්තා සමහරක් වෙලාවට සජිත් මේ දැන් කොස් ගෙඩියක් පෙන්වන්නේ නැහැනේ ලස්සනට මේව කරලා. දැන් නායක හාමුදුරනේ පාරායිනේ අම්මා කෙනෙක් කොස් ගෙඩියක් විකුණගෙන ඉන්න විකුණ ඉන්න ෆොටෝ එකක් කවදාකවත් දාන්නේ නැහනේ. දාන්නේ මොනවද? ඔය කියන මුදලාල්ලාගේ යම් ඒ ව්‍යාපාර කටයුතු වලට ගැලපෙන දේවල් නේ දාන්නේ සජිත්. එතකොට ඔහුන් ඒවට ගිජු වෙනවා. දැන් අපේ දරුවෙක් ගැන කතා කරොත් එහෙම දරුවෙක්ගෙන් ඇහුවොත් එහෙම පොඩි දරුවෙක්ගෙන් අපේ අර නායක හාමුදුරු ඉස්සලා කිව්වාගේ අර නන් ටිකක් කියන්නේ කිව්වන් පස්සේ නිරෝගීකම කියන එක කියන්නේ නැහැ වගේ අපේ දරුවෙක්ගෙන් ඇහුවොත් එහෙම මොනවද කන්න කැමති කියලා කොස් ගැට පොලොස් කියලා කියන්නේ නැහැ නායක හාමුදුරනේ. කියන්නේ මොනවද? ඔය මාධ්‍යවල යන සමහරක් වෙලාවට නම් වලින් යුක්ත දේවල් තමයි
සමහරක් වෙලාවට කියන්නේ. ඒතර සජිත් අපේ අම්මලා තාත්තලා ගත්තන් පස්සේ අපිට කියලා අර ගමේ අපේ මිනිසුන්ට විස දේවල් නැතුව ලස්සන ජීවිතයක් තිබුණා. සුන්දර ජීවිතයක් තිබුණා. රම්පෙටික කරපුංච ටික ඒ වගේම විවිධ ඔය දේවල් ටික තිබුණා. අපේ නායක හාමුදුරුවෝ මතක් කර අර කුස්සිය අපේ ගෙදර ඔසුසලක් වුණා කියලා. අපේ වත්ත එහෙම් පිටින්ම සජිත් බෙහෙත් ශාලාවක් බෙහෙත් ගබඩාවක් වෙලා තිබුණා. ඒ සජිත් නැති මිනිස්සයාට දුන්නා. අක්කේ මෙන්න අරන් යන්න. දැන් ගැට පොලොස් ගෙඩියක් හදාගත්තොත් එහෙම සජිත් අපිට මතකයි අපේ ගෙවල් වල අපි අල්ලපු ගෙදෙට්ටක් දෙනවා. මෙන්න අක්කේ අරන් යන්න භාගයක්. මෙන්න ටිකක් අරන් අද දෙන්නේ භාගෙ වෙනින් භාගෙනේ දෙන්නේ. අද දෙන්නේ කොස් ගෙඩියක භාගයක් නායක හාමුදුරුවෝ. ඒ මට්ටමකටනේ ගිහිලා තියෙන්නේ. එතකොට සජිත් මෙන්න මේ අපේ කම කියන එක අපේ කමට අපි තනක් දෙන්නේ නැති වෙන්න අපි ගිහිල්ලා තියෙනවා. මෙන්න මේක මේ මෙතෙන්ට අපිට ආපහු එන්න වෙනවා. දැන් අපේ කමට අපි ඉඩ දුන්නේ නැත්තම් මේ අපේ තියෙන මේ සම්පත් වලට අපි ඉඩ දුන්නේ නැත්තම් අපි කවදාකවත් නැගිටින જાතියක් වෙන්නේ නැහැ. ඒ නිසා රටක නායකයන්ගේ සිට පහළ මට්ටමේ ජීවත් වෙන හැම කෙනෙක්ගේම පටන් අපිට අපේ කමට ඉඩ දීගෙන තමයි මේ නිරෝගීකම මානසික නිරෝගීකම කායික නිරෝගීකම හදාගෙන යන්න පුළුවන්. මොකද මේ ලෝකේ උප්පත්තිය ලැබූ උතුමන් අතර කායික නිරෝගීකම මානසික නිරෝගීකම පිළිබඳ මෙතරම් විග්‍රහයක් කළ උත්තමයෙක් නැහැ. කවුද? ලෞතුරා බුදුරජාණන් වහන්සේ තරම්. මේ තරම් වෛද්‍යවරයෙක් නැහැ. අද නම් ඉන්න වෛද්‍යවරු ලෙඩක් එන්නේ කොයි වෙලාවෙද කියලා බලාගෙන ඉන්නේ නේ. එනකොටම නම ඇහුවා, ගම ඇහුවා, වයස ඇහුවා, බෙහෙතක් ලියලා ඉවරන්නේ ලෙඩේ අහන්න ඉස්සෙල්ලා. එහෙම වෛද්‍යවරු ඉන්නේ සල්ලි පස්සෙන්නේ ගොඩක් අය දුවන්නේ. නමුත් සජිත් ඇත්ත කතාව මොකක්ද? බුදුරජාණන් වහන්සේ දැන් නායක හඳුනේ බේසජ්ජ මංජුසාව අපේ පාළි ඔය ආරලු බුලු නෙල්ලි මේවා හැම ගත්තන් පස්සේ සජිත් අපේ ස්වාමීන් වහන්සේලාට ඔය දේශනා කළා තිනවා ඔය භාවනානුයෝගී ආරණ්‍ය වාසී ඒ කාලේ වැඩහිටි ස්වාමීන් වහන්සේලා ඉඳලා තියෙනවානේ. උන්වහන්සේලා මේ ඔය බටහිර බෙහෙත් වලට ගිහිල්ලා නැහැ නායක හඳුරුනේ. ඔය නෙල්ලි ගෝමුත්‍රා මිශ්‍ර නෙල්ලි වර්ග අරලු වර්ග බඩේ අමාරුවට එහෙම ගොඩාක් දුරට පාවිච්චි කරලා තියෙන ඒ වගේ බෙහෙත් වර්ග. එතකොට සජිත් මේ අපේ දේවල් වලට අපි ඉඩ දීගෙන තමයි අපේ ජීවිතේ අපි පටන් ගන්න රටක් වශයෙන් ජාතියක් වශයෙන් නැගිටින්නට ඕන. මොකද අද වෙලා තියෙන සජිත් අපි විවිධ රටවල් වලට ලක්ෂ ගණන් ණය වෙලා තියෙන මොකක් නිසාද? අපි අපේ කමට ඉඩ දුන්නේ නැහැ. දැන් බලන්න මම අර ඉස්සෙල්ලා මතක් කරා කැවුම් ගෙඩියක් අපි ලිපේ තිබ්බොත් එහෙම ඇත්තටම gedara සිඳපු පොල් අපි මොකද ලංකාව කියන්නේ පොල් කර්මාන්තේ දියුණුවෙච්ච රට. ඒතර මේ පොල් තෙල් ටික gedara හැදුවේ. ඒවට අපි දැන් ඉඩ දෙන්නේ අද මම ඒකයි කිව්වේ මේ අපේ ජාතියම එහෙම් පිටෙම කාලකන්ණි මට්ටමට වැටලා තියෙන්නේ. අපේ ජාතියම පිරිහෙන මට්ටමට වැටලා තියෙන්නේ. හැබැයි මේකට අපේ ස්වාමින්වහන්සේලා පමණක්වත් පුළුවන් කමක් නැහැ. මොකද ඇත්තටම දැන් අපි ගත්තන් පස්සේ භික්ෂු ජීවිතයක් ගත්තම නායක හඳුරන්නේ භික්ෂුන් වහන්සේලා ලෙඩ වෙලා. මොකද තියෙන දැන් අපේ අගලක නායක හඳුරු කියන්නේ කොච්චර වැඩ අධිකද? ඒ වැඩ අධිකකමත් එක්ක සමහරක් වෙලාවට මේ ඇවිල්ලා පැය දෙකක් ඉඳගෙන ඉන්නවා ආපහු වෙනින් තැනකට යනවා. සමහරක් වෙලාවට අධ්‍යාපන ශාස්ත්‍රයට යනවා වෙනින් දේශනාවකට යනවා. උන්වහන්සේට ශරීරයට ව්‍යායාමයක් නැහැ. අපිට ව්‍යායාමයක් නැහැ. අපි පවා සමහරක් වෙලාවට අපේ දිනචරියාව කියන එක අපි කඩාගෙන අපි ලෙඩ වීගෙන යනවා. අද සමහරක් වෙලාවට තරුණ ස්වාමීන් වහන්සේලා ගත්තම නායක හඳුරන්නේ මොනතරම් රෝහල් වල. සමහරක් වෙලාවට මේ තරුණ අවුරුදු 20 21 22 තරුණ ස්වාමීන් වහන්සේලා මේ මොකක් නිසාද සජිත් අර අපේ කමට ඉඩ දෙන්නේ නැතුව අපේ දිනචරියාව හරිගස්ස ගන්න නැතුව අපේ ක්‍රමවේදය හදා ගන්න නැතුව අපේ දෙයට අපි ගරු නොකර යාම නිසා අපි විසින්ම විනාශයට පත් වෙමින් යනවා. හොඳයි ඉතින් මේ විනාශය නතර කරගන්න තමයි අපි මේ විදිහට විද්වත් කතිකාවල් දහම් කතිකාපතවල් ගොඩනගන්නේ. අපි ඊළඟට සුදත් මැතිතුමන් මෙතට යමු වන්නට සූදානම් වෙන්නේ. බටහිරකරණයත් සමගින් අපේ රට විදේශ ආක්‍රමණ වලට යටත් වුණු රටක්. ඒත් එක්ක ආපු සමහර දේවල්
අදටත් තියෙනවා. යම් කිසි විදිහකට ඒ නිසාදෝ අපිට මේ තත්ත්වය උදා වෙලා තියෙන්නේ කියලත් පුංචි සැකයක් මතුවෙනවා. මැත්තමනේ නිරෝගීකම පිරිහීමට හේතු වෙලා තියෙන්නේ මොකක්ද? මම ඕක පිළිබඳව දත්ත ටිකක් බැලුවා. ඒ දත්ත හරහා බැලුවාම 2012 සමාවෙන්න 2012න් පස්සේ මේ මානසික රෝගීකම් වැඩි වෙලා කියලා තියෙනවා. හිතන්න පුළුවන් ද මොකක් හන්දද කියලා? නෑ. ඔබතුමා අතෙත් ඇති ඒක. ජංගම දුරකථන. ඕකෙන් යනවා Facebook කියලා. ඔය කතන්දරේ හන්දා මේගොල්ලෝ හොයලා තියෙනවා අවුරුදු 13 ඉඳන් 16 17 දක්වා ළමයින්ගේ සියදිවි හානි කර ගැනීම පවා තියෙනවා. මොකද මේගොල්ලෝ එක්තරා විදිහට අදහස් දෙනවා එයාට. ඒගොල්ලන්ට විචක්ෂණ ශක්තියක් නැහැ. මොකද මේකට ඇදිලා යනවා. ඇදිලා ගිහිල්ලා ඒගොල්ලෝ තමයි තමුන්ව මෙහෙවන්නේ. දැන් මේ මෙහෙවීමත් එක්ක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. දැන් අපි ගත්තත් දැන් මම නම් බොහෝ දුරට එකෙන් බැහැර වෙන්න හදනවා. ඉතින් අර ගත්තොත් එහෙම කවුරු හරි කියනවා අන්න මේක එව්වා. අපි ස්වයංාංශ මේක බැලුවාද? මේක ආවද? මේක ආවද? ඊට පස්සේ ඒගොල්ලෝ දෙනවා අදහස. අදත් මහත් එක්ක කියකිට මම බලන්නේ. හේතුව අපේ මනසට ඒගොල්ලෝ තමයි දෙන්නේ. මෙහෙම ජීවත් වෙන්න ඕනේ, මේවා කන්න ඕනේ, මේවා අපේ අසජනායක ස්වයංාංශ කිව්වා වගේ ඒක තමයි ඔළුවට දීගෙන යන්නේ. ඉතින් එතන ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ඊට පස්සේ කොවිඩ් එක හරහත් යම් දේවල් වෙච්ච දේවල් ගැන කතා වෙනවා. මොකද ගයක් ඇතුළත යමුන්ගේ පවුල තුල සන්තෝෂෙන් ජීවත් වෙන්න බැරි නම් මෙතනදී අඩදබර වීම මොකද ගෙදරක් ඇතුලේ කොටු වුණාම ඒ අයගේ අර කිව්වා වගේ අතනදී හික්මීමක් තමුන්ගේ අනිත් අය නුරුස්සන ගතිය ස්වභාවය ඔන්න ඔයනි දේවල්ුත් තිබ්බා කියලා තියෙනවා. ඊට පස්ව අපි දකිනවා මත්ද්‍රව්‍ය මත්පැන් ඒවත් එනවා. හැබැයි අර විශාල වශයෙන්ම වෙලා තියෙන්නේ මේ ෆෝන් එක මොබයිල් ෆෝන් එකෙන් තමයි මේ ප්‍රශ්නේ ගොඩාක් වෙලා තියෙන්නේ. මේක ඇතුලේ පින්තූර යන්නේවා අනිත් අයට මඩ ගහන ඒවා කිසිම විදිහකට ශික්ෂණයක් නැහැ මේකේ. මම දන්නේ ඒක කොහොම හරි මාධ්‍යෙන් හදනවා දැන් මේක යම් විතර රෙගුලාසි ගෙනහල්ලා තියෙනවා මේවා නවත්තන්න මේ මොකද පොඩි එකක් පවා මේකට ගහගෙන යනවා. ඒතකොට මෙතන ඇබ්බැහි වීමක් තියෙනවා. ලොකු ඇබ්බැහි වීමක් තියෙනවා. ඒ ඇබ්බැහි වීමෙන් කඩා ගන්න එක තමයි අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ. මොකද ඒක තව දුරටත් ගියොත් එහෙම මේ ඔක්කොම මිනිස්සු ඒ ගෙවල් වලට එලා දැන් අපි දැකලා තියෙනවානේ මෙතන තනි වෙලා තමුන් කොටු වෙලා ඉන්න ෆෝන් එකට. තමුන් කාත් එක්කවත් කතා කරන්නේ අපි. කෝටි 2.20යි ඉන්නේ 2 කෝටි 20 ලක්ෂයයි. 3 කෝටි 50 ලක්ෂයක් තියෙනවලු ෆෝන් නායක. සුදත් මහත්මයා මේ නරකම චර්යාවක් වෙනවා මේ පොඩි දරුවන්ට කෑම කවන්න අතට ෆෝන් එක දෙන්න බැරි මේ පොඩි බිලින්දෝ ඒ අයට කෑම කවන්න ෆෝන් එකේ මොකක් හරි දාලා දුන්නේ නැත්තම් කෑම කවන්න බැරි. මම පුදුම දැකලා තියෙනවා. මේ උගාක් දෙමව්පියෝ. ඒක හරි ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. දැන් මේක තමයි කියන්නේ ඔය බටහිරින් කියනකොට අනිත් පැත්තේ. මේ අනිත් පැත්ත ගත්තාම දැන් අපි දකින්න එකක් තමයි සජිත මහත්මයා දැන් ඔය අපේ කමත් එක ගන්නකොට අපේ ආයුර්වේද වෙදකමට ගන්න දේවල් ඔය අරලු බුළු නෙල්ලි ඒ විදිහට දැන් අපි කතා කරන්නේ ගොඩපර මේ ඔක්කොම දේවල් ගැන මෙතන මම එක වෛද්‍යවරයෙක් අපේ ලංකාවේ වෛද්‍යවරයෙක් එක්ක කතා කර හිටියාම එතුමන් කිව්වේ මේකේ අර අපේ බුදුදහමේ තියෙනවනේ වංචනික ධර්මයන් කියලා මිනිස්සුම ගෙනියන්නේ එක පැතිවල ඒ වගේ මේ පරණ ඒවා අපිට දෙනවයි කියන එක. එතකොට දැන් ගත්තොත් එහෙම අපි කහ කියමු දැන් විශේෂයෙන්ම අපි ගත්ත වෙනුවල් ගැට ගත්ත කියමු. ඔය වෙනුවල් ගැට තියනවලු ලාච්චුවේ දාලා අවුරුදු 10ක් විතර තියෙන පරණ කෑලිත් දෙනවලු විකුණන්න ගියා. එතකොට ඒක හදලා එතකොට අපි කියනවා මේක අල්ලන්නේ නැහැ අපිට. ඒ කාලේ අපිට මේක හොඳට දිරෙව්වා. ඒ කියන්නේ නිට්ටාවටම සුව වුණා. හැබැයි දැන් මේක වෙන්නේ. ඉතින් මේකේ යම් කිසි විදිහකට මේකේ කල්ලිකුත් වීමක් කියන එක අපි කවදාවත් මේක සම්බන්ධව පරීක්ෂණයක් කරලා නැහැ කියලා. මේවා ගන්නවා නම් ඒ මාස දෙක තුන ඇතුළත පාවිච්චි කරන්න ඕනේ කියන එක. මේකක් වෙලා නැහැ කියන එක තමයි එතුමා මාත් එක්ක කියේ මේක වැඩසටහනකම තමයි එතුමා මාත් එක්ක ඔය කතාව හිටියේ. දැන් එතකොට කොහොමද අපි මේක ප්‍රමිතිය කරන්නේ කියලා ප්‍රමිතිගත කළා. ඒකේ කල්ලිකුත් වීමක් අනිත් ඒවාට තියෙනවා මේකෙත් කල්ලිකුත් වීම මාළුණක් ගත්තාම නරක වෙනවනේ. දැන් අපේ අසඤ්ඤායක ස්වයංාංශ කිව්වා වගේ කොකිස් එක තාම හයියට තියෙනවා. ඒ කියන්නේ මොකක් හරි ඒක නැත්තම් ඒක මැලවිලා යන්න ඕනේ. ස්වභාවික විදියට. ඇයි එහෙම නැත්තේ කියන එක. අනිත් එක දැන් අපි තේපොල් රබර් ගත්තාම ඊයේ මහත් එක් කියනවා. දැන් අපි තේපොල් රබර්නේ පිට යවන්නේ. ඇෆ්ලොටොක්සින් එක ඇවිල්ලා තියෙනවනේ මෙහාට. අපි යවලා පොල් තෙල් මෙහාට ගෙනගන්නවා. අපේ පොල් ටික එහෙ යනවා. ඊට පස්සේ කියනවා හොඳ පොල් තෙල් දුන්නොත් එහෙම අපේ මිනිස්සුන්ට හයියක් නැහැ, මුදල් වලින් ශක්තියක් නැහැ ඒක ගන්න.
මොකද රුපියල් 800ක් 1000ක් විතර වෙනවා බෝතලේ. ඒක හන්දා අපිට හම්බ වෙන්නේ මේ මිශ්‍ර කරපු තෙලක් 160ක් පොල් තෙල් 120ක් එකක සත්ව තෙල් 110ක් අර පාට ගේන්නයි සුවඳටයි ඒකටයි කියලා. දැන් ඒක හන්ද තමයි අපිට ඒ ගානට දෙන්නේ කියලා. එතකොට තව මහත්මයෙක් මඩිය කියන තවත් කතාවක්. ඒ මහත්මයා කියනවා දැන් ඔය ඇෆ්ලොටොක්සින් ගැන දන්නේ කොහොමනේ? අපේ ගිහිල්ලා මෝල් වලින් ගන්න මිනිස්සෙක් කිව්ව හොඳ පොල් වගේක් තියෙනවා කියලා. ඒ මහත්තයා ඇවිල්ලා කියනවා ඕකේ කොහොමද දන්නේ අපි ඕකේ ප්‍රමිතිකරණයක් කළා නැති හන්ද ඕකෙත් තියනවාද කියලා කොහොමද දන්නේ කියලා. දැන් මේක උත්තර විවිධාකාර විදිහට දෙනවා අපේ අය. ඉතින් මෙතන නිරෝගීකමක් ගන්න නම් ඔන්න ඔතන තමයි අපේ ප්‍රඥාව පාවිච්චි කරන්න ඕනේ කියන එක තමයි ඔතනදී ඉස්මතු වෙන කාරණාවක්. මොකද කොහොමද මෙවැනි විදිහක මේ අපිත් දැන් සටනක ඉන්නේ. දැන් මේ බෙහෙත් අලුත් බෙහෙත්ද. දැන් මේ බටහිරකම වේදයට අනුවද මේ ඇෆ්ලොටොක්සින් කියනකොට අපි මූල් වලත් මේකම තියනවලු. මොකද දිල්ලරකින් එන එකක් හන්ද ඕකේ තියනවලු කියලා කියනවා. ඉතින් මේක ඇත්තක්ද බොරුවක්ද කියන එක. දැන් මේ වැනි දේවල් වලට දැන් මාධ්‍ය කොහොමද භාවිතා කළ යුත්තේ? කොයි ආකාරයෙන්ද මේ සම්බන්ධව තොරතුරු රැස් කළා. දැන් අපි හුඟා ආපස්සට වැටලා තියෙන්නේ. මොකද අපේ පරීක්ෂණ ගන්නවා නම් ඉතින් මේක පරීක්ෂණය කළා දැන් වෙනකොට තියෙන්න එපා. දැන් මේගොල්ලෝ කියන්නේ මේක උනා අර ආයතනේ නම කඩා වැටෙනන්ද අපි වැඩි කියන්නේ මේක ගැන පොඩ්ඩක් වස කෑවට කමක් නැහැ. මේක ඉතින් ඒක කියලා මේ සැරේ කැවිලි ගන්නත් මිනිස්සු ඇලි මෑලි කරා. මොකද මේ මොන තෙලෙන් හදලාද දන්නේ නැහැ කියලා. ඉතින් ඊයටත් තමුගේ ජීවිකාවට මොකක් හරි වෙලෙන්දෙකුට විකුණන්න තියෙන හැකියාව අවස්ථාව නැති වෙලා ගියා. සමහර ඒකේ හොඳ පැත්තක් තිබ්බා කට්ටිය ගෙවල් වලම හදාගත්තා. ඉතින් ඔයනි තත්ත්වයක් තියෙනවා. ඉතින් බටහිරත් එක්කම අපේ රට තුලත් ওই වංචනික ධර්මයන් තියෙන හන්දා මේ එක විදිහට අපිවත් අර අන්දනවා කියන්නේ අන්න ඒ වගේ තත්ත්වයකටපත් වෙලා තියෙනවා. ඉතින් අනිත් එක තමයි අපේ සතර බ්‍රහ්ම විහරණ මෙතන මේ අපි කියන්නේ නුරුස්සන ගතිය, ඉවසීම, කාන්තිය මේක නැති එක අපි අගලකඩ නායක ස්වාමීන් කිව්වනේ. දැන් එතනදී අපි ඇත්තටම අතන මෙත්තා මුදිතා අනිත් කෙනෙක් යම් කිසි දෙයක් කළා එතන මුදිතාවක් අපේ නෑනේ. ඒ මිනිහ නැගීගෙන එනවනම් කපලම දානවා බෙල්ලෙන් අපේ නායක ස්වාමීන්. ඉතින් අන්න එහෙම එකක් තියෙද්දි ඉදිරියට යන්නේ ඒකනේ අර කොච්චර මේ දේශපාලඥයන් කොච්චර අපේ නායක ස්වාමීන් වහන්සේලා උගත් ස්වාමීන් වහන්සේලා ආශ්‍රය කරත් මෙත්තා මුදිතාව කරනව බේකව නෑ එතන. ඉතින් ඒක නැතු ඉතින් අපිට ගෙනියන්න බෑ. ඉතින් ඔය කාරණා ගොඩක් තියෙනවා. ඉතින් ඔය කාරණා එක්ක තමයි අපි මේ කතා බහ ඉදිරියට කරගෙන යන්නේ. ඉතින් අපිට සිද්ධ වෙනවා තවත් දුරකථන අමතුමකට අවස්ථාව ලබා දෙන්න තවත් බොහෝ කරුණු කාරණා කතා කරමු. නමුත් අපිට වේලාව තිබෙන තවත් මිනිත්තු 25ක 20ක වගේ කාලයක් ඉතුරු වෙලා අපි දුරකථන අමතුමට අවස්ථාව ලබා දෙනවා. අයබෝන් තෙරුවන් සරණයි. ඒක ආලි වල ඊට පහුදා ඉඳලාම සම්පූර්ණයෙන් වැඩි නතර කළා. ඊට පස්සේ වැඩසටහන බලනකම් අත්මාළු කන එක දෙන්න මායිකුටයි දෙන්නම නතර කළා. නතර කරලා දැන් මේ දරුවම හොඳින් යනවා. දැන් තියෙන අපේ නෝනට මම සම්බන්ධව මේ සියක් සම්බන්ධව කාර්යයක් මම වෙන කරන්න හොරන් කරන්නේ නැහැ. ව්‍යාපාරයක් කරනවා. ඉතින් මම ඒ ධර්මානුකූලව යනවා. ඒක මට ඒ ඔච්චර පාලනය කරන්න ගියත් පොඩ්ඩක් කේන්ති යනවා. ඒක පාලනය කරගන්නේ කොහොමද කියලා තමයි ආන්දෝලනින් දැනගන්න ඕනේ. හොඳයි. ඉතින් බොහොමත්ම පැහැදිලි ප්‍රශ්නය අපි සූදානම් වෙන්නේ අපේ පූජ්‍යපාද අගලකඩ සිරිසුමන ස්වාමීන් වහන්සේගෙන් විමසන්නට අවසරයි පැහැමුදුරනේ. ඔව්. හුඟා ගෙවල් වල ප්‍රශ්න ඇති වෙන්නේ මේ කාරණාව පදනම් කරගෙන. එහෙමයි. එක්කෝ ස්වාමියාට කේන්තිය වැඩි, එක්කෝ බිරිඳට කේන්තිය වැඩි, එක්කෝ දරුවන්ට කේන්තිය වැඩි. ඉතින් ඇත්තටම මේකත් අපි අර මොලේ ඉඳන් කරපු සාකච්ඡාවට අනුව මේ ආධ්‍යාත්මික සෝපත් භාවය අහිමි වීමේ ඛේදවාචකය. දැන් ඇත්තටම මේවට අපි අපේ සතිපට්ඨාන ආදී සූත්‍ර දේශනාවලුත් කරුණු කියන්න පුළුවන්. නමුත් ඒවාට වඩා හරිම ප්‍රායෝගික දේවල් තියෙනවා මිනිස්සුන්ට මේ වගේ දේවල් ජය ගන්න. දැන් බෞද්ධයෙකුට ආගම දහමත් එක්ක ජීවිතේ පුංචිම හරි අවස්ථාවක් ආගම දහමට දෙන්න ඕනි. දැන් අද මම හිතනවා හුඟා ගෙවල් දොරවල් වල ඒ සඳහා අවස්ථාව ලැබෙනවා නම් ඊටම අඩුවෙන්. දැන් කේන්ති යන ස්වාමි පුරුෂයෙකුයි කේන්ති යන බිරිඳකුයි දරුවෝයි එකට එකතු වෙලා එක විනාඩි 10ක් බුදුන් වඳින්න බැරිද? දැන් මෙච්චර දේවල් වලට අපි කාලය පාවිච්චි කරද්දී ඇයි දැන් අපේ ගෙවල් වල අපි කුංචි කාලේ අපි මේ කාර්යයේ නියැලුණානේ අපේ අම්මලා තාත්තලාත් එක්ක. දැන් අද කාර්ය බහුල වෙලා තියෙනවා තමයි. දරුවා එක වෙලාවකට එන්නේ, තාත්තා එක වෙලාවකට එන්නේ, අම්මා එක වෙලාව. ඔහොම වෙනවා ඇති. නමුත් අපි ජීවිතය සකසා ගැනීමට අපි වැඩි වෙලාවක් යොමු කරවා ගැනීම උවමනයි. ඒ නිසා මම හිතනවා පළවෙනි කාරණාව තමයි
බලන්න කල්පනා කරලා ඩිංගක් හෙමින් වාඩි වෙලා හැමදෙනාම පවුලේ එක විනාඩි 10ක් දවසකට ගත කරන්න බැරිද? එහෙම ගත කළා සතියක් යනකොට ඔබේ වෙනසක් ඇති වෙන්නේ නැද්ද කියලා කල්පනා කරලා බලන්න. බෝධීන් වහන්සේ ළඟට අපිට යන්න පොයේ දවසක් තියෙනවා, නිවාඩු දවසක් තියෙනවා. ඒ දවසත් අපි වැඩ කරන දවසක් බවට පත් කරගත්තොත් කොහොමද අපේ ආධ්‍යාත්මික සෝපත් භාවය ගොඩ නැගෙන්නේ? එහෙම දවසක් අපි ඉතිහාසයෙන් ඉඳන් උරුම කරගෙන තියෙන මේ මානසික සෝපත් භාවය ගොඩ නගා ගන්න. ඒක අපේ තියෙන ආවේගශීලී ගතිපැවතුම් බැහැර කරගන්න. අපිට ඒ ආධ්‍යාත්මික ශික්ෂණය අවශ්‍යයි. දැන් මම හිතනවා බුදු සමයේ ඇත්තටම සජිත් මහත්මයා මේ ඔය අනුස්සති භාවනා 10ක් කියලා තියෙනවානේ. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, දේවතානුස්සති එහෙම කියලා. දැන් මේකේ අඩුම වශයෙන් අපිට බුද්ධානුස්සතිය වඩන්න බැරිද? ඒක වඩන්න අමුතු භාවනා මධ්‍යස්ථාන වලට යන්න ඕනේ නෑ. වෙලාවල් හොයාගන්න ඕනේ නෑ. නිදාගන්න යහනට, නිදියහනට ගියාම ඒ නිදියහන ඉඳගෙන අපිට ওই ඉතිපිසෝ ගාථාවේ තියෙන නව අරහාදී බුදු ගුණ ටික අවබෝධයෙන් ඒක නිකම්ම ගිරව් කියනවා වගේ නෙමෙයි. අවබෝධයෙන් මුල ඉඳන් අගට, අගේ ඉඳන් මුලට ටිකක් කියන්න පුළුවන් නම් එතන කෙරෙන්නේ ඇත්තටම බුද්ධානුස්සතිය. අපි පැහැදිලිව කියනවා මේ බුද්ධානුස්සති භාවනාව 3 මාසයක් කරලා බලන්න. එතකොට ඔබට දැනේවි ඔබේ හදවත නිකන් බුදු කුටියක් තනාගත්තා වගේ. එහෙම වුණාට පස්සේ ඕනම ක්‍රියාවලියකට ප්‍රතිචාර දක්වන්න ඉස්සෙල්ලා දෙවරක් කල්පනා කරන හැඟීමක් ඇති වෙනවා. කටට ආපු දේ කියන්නේ නැහැ. ඒක දෙවරක් කල්පනා කරනවා. එතකොට ඇත්තටම මේ සංසුම් බව, සංයමය මේ සියල්ලම අපිට දියුණු කරගන්නට පුළුවන්කම තියෙනවා. ප්‍රායෝගිකව අපිට ඒ අවකාශ තිබියදී අපි ඒව බැහැර කරලා යක්ෂයෝ වෙලා ගෙවල් වල මේ ගෙවල් අවුල් කරගන්න ගියාම ඇත්තටම මේ කේද වාචක සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් අපේ හැමදෙරෝ භාවනාව පිළිබඳවත් මේ නිරෝගීකමට කොයි ආකාරයෙන්ද වැදගත් වෙන්නේ කියන කාරණේ ප්‍රශ්නයක් විදිහට අපේ ස්වාමීන් වහන්සේට අපි යොමු කරන්න සූදානම් කරගෙන හිටියත් දුරකථන මුතුමත් සමග මම හිතන්නේ යම් කිසි දුරකට ඔබ වහන්සේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළා. අපි තවත් දුරකථන මුතුමක් ලැබෙනවා අපට. අප සූදානම් සම්බන්ධ කරගන්න. ආයිබෝන් තෙරුවන් සරණයි. අපේ තමයි බුදුදහමයි කියන මාතෘකාව තියෙන්නේ. ඉතින් අපේ තමයි මේ ඉස්සෙල්ලා අවුරුදු ගානක් ඉස්සෙල්ලා අපේ වපරිසින් තොර රටාවක් තිබුණා. ඒ රටාවත් එක්ක අපි නිරෝගී වුණා. ඊට පස්සේ අද සමාජ ගොඩාක් දෙනෙක් බුදුදහමට පිටුපාලා බුදුදහම ගැන එච්චර ගණන් ගන්නෑ, බණක් අහන්නේ. ඒ වගේ තත්ත්වයක් අද තියෙන්නේ. ඉතින් ඒකෙන් නිරෝගකම කැටීටි කියන එක තමයි මට දැනගන්න ඕනේ අපේ අපේ හාමුදුරුවන්. හොඳයි. ඉතින් ඒ ප්‍රශ්නයට අපි පිළිතුරු ලබා දෙන්නට අපේ ස්වාමීන් වහන්සේට අවස්ථාව ලබා දෙනවා. ඔව්, විශේෂයෙන්ම සජිත් ඇත්තටම ගත්තන් පස්සේ එතුමා කියපු කතාවේ සත්‍යයක් තියෙනවා. මොකද අර අපේකම නැති වෙනකොට ඒ අපේකම අපි අහිමි කරගන්නකොට අපි බුදුදහමෙන් ඈත් වෙන්න විශේෂයෙන්ම අපේ මනස අපි අවුල් කරගන්නවනේ. දැන් විශේෂයෙන්ම සජිත් අපේ මනස පිරිසුදු කරගන්න තියෙන ප්‍රධාන දෙයක් තමයි අපේ අගලගඩ නායක ස්වාමීන් වහන්සේ මතක් කරා වගේ මේ භාවනාවක් දියුණු කිරීම. දැන් අතර මෛත්‍රී භාවනාවක්, ආනාපාන සති භාවනාවක්. දැන් මේ වගේ දේවල් අපි හුරු වෙනකොට මොකද සජිත් අපිට වෙලා තියෙන අර අපේ ඒ තියෙන manussකම් කියන ඒවා අපේ ජීවිත වලින් ඈත් වුණානේ. එහෙමයි. මොකද එකක් තමයි මේ අපේ සුදත් මහත්මයා මතක් කරා වගේ තාක්ෂණය කියන එක. මේ තාක්ෂණය තුලින් අපි සමහරක් වෙලාවට මේ පිරිහීමටපත් වුණා. ඊට පස්සේ මාධ්‍ය තුලින් අපේ ටීවී නාලිකාවක් ගත්තම්, මේ වගේ නාලිකා ගත්තම් පස්සේ සමහර බෞද්ධ නාලිකා නැහැ. නමුත් වෙනින් නාලිකා ගත්තම් පස්සේ ඒත් පිරිහෙන පැත්තනේ සජිත්. ඊට පස්සේ සජිත් ගත්තම් පස්සේ දේශපාලන නිසාත් පිරිහුණානේ සමහරක් අය. මේ හැම පැත්තකම පිරිහීමත් එක්ක සජිත් මිනිස්සුන්ගේ හිත දූෂණය වෙන්න පටන් ගත්තා. ඒ දූෂණය වීමත් එක්ක හැබැයි මේ බුදුරජාණන් වහන්සේගේ වරදක් නෙවෙයි. මේ ධර්මයේ වරදක් නෙවෙයි. මේ සංඝ රත්නයේ වරදක් නෙවෙයි. පුජ්‍යලයාගේ තියෙන දෝෂේ.
ඒ පුජ්‍යලයාගේ දෝෂය අපි හඳුන ගන්නට ඕනේ. අපේ තියෙන අඩුපාඩුකම් අපි හදාගෙන අපි ජාතියක් වශයෙන් නැගිටින්නේ නැත්තම් බෑ. ඒ නිසා සජිත් ප්‍රධාන වශයෙන් තමයි අපි ඇඟිල්ල තව කෙනෙකුට දික් කරනවා වගේම තමන් දිහත් තමන් බලන්න තමන් කොතනද ඉන්නේ කියලා. හොඳම දේ තමයි සජිත් තමන් කොතනද ඉන්නේ කියලා බලන්න. අපි තමන් ඉන්න තැන බැලුවොත් එහෙම තමන්ට තේරෙයි තමන් මේ වලපල්ලක ඉඳගෙන අනිත් අය අපිට ගොඩට ගන්න බෑ. තමන් ඉස්සලා ගොඩ එන්න මහන්සි වෙන්න. අනිත් අයගේ මේ පෙට්‍රල් මැද දිහා බල බලා ඉන්න එක නෙවෙයි කරන්න ඕනේ. තමන් ළඟ ඉටිපන්දමක් නම් තියෙන ඒක දැල්වගෙන තමන් ඉස්සරහට යන්න ඕනේ. එහෙමයි. ඉතින් අපි අපේ ගමන ගිහින් මේ සමාජයට ඊට පස්සේ පණිවිඩයක් ලබා දෙන්න පුළුවන්. ඔබටත් මේ හරි ගමන එන්න පුළුවන් කියන කාරණය. ඒත් එක්කම අපි අපේ සුදත් මැතිතුමන් වෙතට යමු වෙන සූදානම් වෙන්නේ මේ අර මැතිතුමා අපිට යොමු කළ දුරකථනයෙන් එතුමාට ඉතාමත් ඉක්මනට කේන්ති යනවා කියන කාරණය. අපි අපේ ස්වාමීන් වහන්සේගෙන් මේ සම්බන්ධයෙන් මේ භාවනාවට යොමු වෙන්න ඕන කියන කාරණය සහ ඒ බුදුදහමත් එක්ක ඒ ප්‍රශ්නයට විසඳුමක් ලබා දුන්නා. ගිහියෙක් විදිහට ඔබතුමාට මොකක්ද කියන්න තියෙන්නේ මේ ඉක්මනට තරහ යනවා කියන කාරණය තුල කොහොමද ඒ පවුලත් එක්ක ගනුදෙනු කරද්දී කොයි ආකාරයෙන්ද කටයුතු කරන්න ඕනේ කියන කාරණේ අපි ඒ දුරකථන මතමට පිළිතුරක් ලබා දෙමු. මම නම් හිතන්නේ අර සතිය කියන තැනට තමයි අපි එන්නේ. තමුන් කටයුතු කරනවා නම් ඒ අවධානය මෙතනදී මට කේන්ති ගියා. මේකට මොකටද කේන්ති ගියේ? ඇයි ඒ කේන්ති? මොකද ඕක ක්ෂණිකයෙන් නැති වෙලා යනවනේ. ඕක තමයි කිව්වේ ඕක ඇතුවීම නැතිවීම ගැන අපි කතා කරන්නේ වගේ කේන්ති පාව නැති වෙනවා. ඉතින් ඒක අපිට ඒකේ ඇත්ත දකින්න ඕනේ. ඇත්ත යථාර්ථය. එතනදී අපිට යම්කිසි පාලනයක් කරගන්න පුළුවන් නම් එතනට අපි පුරුදු කරන්න ඕනේ, පුහුණු කරන්න ඕනේ. සමහර කට්ටිය කියනවා විනා 1 2 3 4 5 කියලා ගණන් කරන්නේ. එතකොට යම්කිසි දෙයකට ඒක ඒ පොඩක් ඒක සිඳියයි කියලා. එතකොට එවැනි ක්‍රමවේදයන් යම් කට්ටිය කරනවා. හයියෙන් හුස්ම ගන්න කියනවා. එක එක ඒවා කියන අවස්ථාවල් වලදී එතකොට මනස වෙන පැත්තකට යොමු කරන්න. මේක නැතුව වෙන පැත්තකට ගේන්න කියන එක. ඉතින් ඒ වැනි ක්‍රමවේදයන් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මම හිතන්නේ ඒක දිගින් දිගටම පුහුණු කරොත් එහෙමනම් මම හිතන්නේ එතන ප්‍රශ්නයක් මතුවේයි කියලා. ඒ ආකාරයි. හොඳයි. එතකොට මේක මේ දැන් නිරෝගීකමට බලපානවද යම්කිසි ආකාරයකින් මේ කේන්ති යනවා කියන එක? අනිවාර්යෙන්ම ඉතින් ඕක ඒක එනවනේ උතන අර පටිගය කියන එක උතන හැප්පීමක් එනවනේ උතන වෛරය කියන එක පටිගය කියන එක හිතේ තියෙනවනේ යම් තමුන්ගේ චිත්ත වීති තමුන්ගේ තියෙන අදහස් වල වෙනස් වීම වෙනවා. එතකොට ඒවෙන් වෙනකොට ඒක ඇත්තට කර්මයක් හැටියටත් ඒක කර්මානුරූපීව සැලසෙන්නත් පුළුවන් නේද අපේ නායක ස්වයන්නාංශයේ තරහ යෑම කියන එකේ. මොකද එතනට ආවට පස්සේ ඒ තරහනේ සිතුවිල්ල. ඒ වගේ. හැබැයි ඒකේ අනිත් පැත්ත අපි දකින්න එකක් තමයි මේ බොහෝ දුරට ඒ සමාජීය රටාවකුත් අපි දැන් කතා කරන්නේ. අපි මේක තමයි ලොකුම ප්‍රශ්නයක් හැටියටත් මමත් දකින්නේ මේ දැන් අපි දැක අපි වාසවිස කන්න දෙනවා කියනවා. ඒ වගේම දැන් අපි දැක ටික කලකට ඉස්සෙල්ලා පොහොර වගේක් සමහර බැරලෝහ සහ ආසනික් තියෙන පොහොර වගේක් දෙන්න එපයි කියලා තියලා අන්තිමට කිව්වා පොහොර හිඟක් තියෙනවා කියලා මුදා හැරියා. අන්න එවැනි තත්වයක් මේ සමාජීය රටාව දැන් අපි කියනවා දසරාජ ධර්මයේ තියෙන්න ඕනේ. ඒ ආකාරයෙන් රටක් පාලනය කර යුතු ආකාරයන් කියලා තියෙනවා. විස්තර කරලා තියෙනවා. ඉතින් මේවා වෙනකොටත් ඉතින් අපේ නිරෝගීකමට අපෙන් ඉවතට යනවා. ඒ කියන්නේ අපිට පාලනය කිරීමේ හැකියාවක් නැතුව යනවා. එතකොට එහෙම එකක් වුණොත් එහෙම ඒක ඇත්තට සම්පූර්ණවක් කියම රජය අපේ හැටියට මොකද පාලකයන් හැටියට අපි පාලිතයෝ හැටියට අපි මේ පාලකයන් මේක ගෙනියන්න ඕනේ. යම් කිසි විදිහකට ඒ තැන ඉඳගෙන තමයි උන් බලිය යුත්තේ. නැතුව මේ එකක් අඩුයි එකක් වැඩි එහෙම කියන්නේ නැතුව. ඉතින් මේ ඒක නිරෝගීකම කියනකොට ඔන්න ඕක තමයි අපෙන් ගිලිලා යන්නේ. මොකද අපිට මුකුත් කරගන්න බැරි අවස්ථාවක් එනවා. එතකොට මොකද්ද කරන්න කියන එක ප්‍රශ්නයක් වෙනවා. එතකොට මම හිතන්නේ අපි ගත්තොත් එimhe ගිරිමානන්ද සූත්‍රයේ තිබ්බොත් වෙන කොහෙවත් සූත්‍රයක නෑ ඔක්කොම ලෙඩ ටික තියෙනවා එතන අපේ මේ බුදු පියාණන් වහන්සේ කියලා. බුදුරජාණන් වහන්සේ කියලා තියෙන හැම එකම. ඉතින් ඒ එක්කම කියලා තියෙනවා ඒකේ අනිත්‍යතාවය, අසුභය ඔක්කොම කියලා තියෙනවා. ආදීනත්වය, අනාත්මතාවය ඔක්කොම දාලා තියෙනවා. ඉතින් ඒ පිළිබඳව හොඳ මේ දස සංඥා එතන සංඥාවලින් තමුන්ට ඇතිවිය හැකි දේවල් ගැන. එතනදී ආනාපාන සතිය කොහොමද එතනට ගෙන එන්නේ කියන එක. අපේ අගලකරනාගේ ස්වාමීන් කතා කරා. ඉතින් එවැනි දේවල් අපිට තියෙනවා. අපේ අතේ තියෙනවා. ඉතින් ඇයි අපි පාවිච්චි කරන්නේ නැති කියන එක අනිත් ප්‍රශ්නේ. ඒ කියන්නේ අපේ ස්වාමීන් වහන්සේලා කියන දේවල් අහන්නේ නැති එක තමයි. හුඟක් වෙලාවට අර ඔඩොක්කු බණ කියනවනේ අර ඉඳගෙන ඉන්නවා නැගිට ගාම මේක වැටලා යනවා එතනින් ඉච්චරයි කියලා කියනවනේ. අන්න ඒ වගේ තත්ත්වයක් තමයි වෙලා තියෙන්නේ. හොඳයි. අපි ඔබතුමාට අවසාන වශයෙන් අවස්ථාවක් ලබා දෙනවා මිනිත්තු කිහිපයක් අවසන් කරන්නට වැඩසටහන අපි සෝදානම් වෙන්නේ. අවසාන වශයෙන් ඔබතුමාට මොනවද කියන්න තියෙන්නේ? නිරෝගීකම ගැන කතා කරනවා නම් ඇත්තටම නිරෝගීකමක් අත්‍යවශ්‍යයි. ඒ මොකද ඒක අපි කියනවානේ ආරෝග්‍ය පරමාලාභ සන්තුෂ්ටි පරමන්දනන් කියලා ඒක කවුරුත් කතා කරන වචනයක්. ඉතින් ඒක අපි ගත්තොත් එහෙම දැන් මේ යන රටාව අනුව
මොකද තමුන්ගේ නිරෝගීකම මත තමයි ඇත්තටම අපිට භාවනාවක් උනත් කරන්න පුළුවන්. ලෙඩ වුණාට පස්සේ කරන්න බෑනේ. සමහර අය කියනවානේ වයසට යනකම් ඉන්න එපා ඕක කරන්න. මොකද වෙන වෙන ලෙඩ එහෙම ආවම තමුන්ගේ හිත එක්තෙන් කරගන්න අපහසු වෙනවා කියලා. ඉතින් ওই නිරෝගීකමක් නැතුව අපිට පිනක්වත් කරගන්න බෑ. අපි පිනක් කරගන්නවා නම් අපිට කුසල් කරනවා නම් කුසල් සිත් පහදා ගන්න කොහොමද කරන්න කියනවා අපි නිරෝගීකම අවශ්‍යයි. ඉතින් ඒක කායික මානසික කියන එක ඒක හොඳටම පෙනෙන එකක් තමයි ඒකේ සම්බන්ධතාවය එතන. ඒක තමයි මට කියන්නේ. හොඳයි. ඉතින් නිරෝගීකම පිළිබඳවයි අපි අද දවසේදී කතා කළේ. බුදුදහමයි නිරෝගීකමයි පිළිබඳව. ඉතින් අපිට දුරකථන ඇමතුම් රසක් ලැබුණා. අපි වෙලාව තියෙන විදිහට දුරකථන ඇමතුම් අපේ විද්වත් මණ්ඩලයට මේ දහම් කතිකාවතට යොමු කළා. ඒවට අපි නිවැරදි පිළිතුරු ලබා දෙන්නට ඔබේ ඒ ගැටලු වලට විසඳුම් ලබා දෙන්නට කටයුතු කළා. ඉතින් පූජ්‍යපාද අකලකඩ සිටි සුමන ස්වාමීන් වහන්සේ වෙතට අපි යොමු වෙනට සූදානම් වෙන්නේ. අපේ හැමතුරුනේ අවසාන වශයෙන් මොනවද වහන්සේට කියන්නට තියෙන්නේ? ඇත්තටම මේ සම්බන්ධයෙන් අපිට බොහෝ දේ සාකච්ඡා කරන්න පුළුවන්. නමුත් කාල වේලාව හැටියට මම හිතනවා බොහොම ප්‍රමාණවත් කියලා. අටුවාචාරින් වහන්සේලා කියපු දෙයක් තියෙනවා. මේ මිනිස්සුන්ගේ නිරෝගී පැවැත්ම සඳහා හේතු වෙන සප්පාය කියන වචනයෙන් දැක්වෙන කාරණා පහක්. ආහාර සප්පාය, විහරණ සප්පාය, පුජ්‍යල සප්පාය, උතු සප්පාය, අච්ඡාය සප්පාය කියලා පැහැදිලි කරන්න වෙලාවක් නැහැ. එහි මේ විහරණ සප්පාය කියන එක ඇත්තටම ඉතා වැදගත්. අනිත් ඒවා අපි ටික ටික කතා වුණා. මේ විහරණ සප්පාය කියන එකෙන් කරන්නේ තමන්ගේ හැසිරීම නිරෝගීකමට කොයි වගේ බලපානවද? ඇත්තටම පැරණි සමාජය තුළ මිනිස්සුන්ට මේ විහරණ සප්පාය අපි තුමු ව්‍යායාමය කියන ව්‍යායාමය මිනිස්යන්ගේ නිරෝගීකමට අනිවාර්යෙන් අවශ්‍යයි. බුදුරජාණන් වහන්සේ ඒ නිසා තමයි හැම ආරාමයකම සක්මන් මළුවක් අනුදැන වදාලානේ. එහෙමයි. ඒ සක්මන් මළුවක් බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූට පර්වත ප්‍රාන්තයේ සක්මන් කරානේ. එතකොටනේ දෙව්දත් ගල් පෙරළුවේ. ඒතර ඒ නිසා මේ සක්මන් මළුවක් අනුදැන වදාළීමෙන් කරලා තියෙන්නේ කායිකව මේ කායික ව්‍යායාමය නිරෝගීතාවයට හේතු වෙන නිසා. ඊළඟට අද ඇත්තටම සමාජයේ මේක ස්වාභාවිකවම මිනිස්සුන්ට ලැබුණා. වික්ෂුන්ටත් එහෙමයි. අනිත් ගෘහස්ත ජීවිත ගත කරනකොට දැන් පිටි ටික කොටනවා, වී ටික කෙටුවත්, ගමන් බිමන් යනකොට, කුඹුරු කොටනකොට, ගෙවත්තේ වැඩ කරනකොට, වතුර ටික අදිනකොට අපි වතුර ටික අදිනකොට හැම දෙයකින්ම ලැබුවා. දැන් බලන්න මේ විහරණ සප්පායට අද මොකද වෙලා තියෙන්නේ? සම්පූර්ණයෙන්ම සියලුම ව්‍යායාමයන් බැහැර වෙලා ඔක්කොම කෘත්‍රිමව ලබා ගන්නට අපි සූදානම් වෙලා. ඉතින් ඒක නිසා මම හිතනවා අද විශාල ප්‍රමාණයක් අපේ ජාතියම ලෙඩ වෙන්නට මේකට හේතු වෙලා තියෙනවා. මේ මහා පෘෂ්ටිමත් සිරුරු ඇවිල්ලා සමහර වෙලාවටනේ. ඉතින් මේ අද වෛද්‍යවරු මේවට මේ ඇවිදින්න කියනවා, දුවන්න කියනවා, ව්‍යායාම මැෂින් ඇවිල්ලා තියෙනවා ගෙවල් වලට. ඒ මට්ටමට මේ සමාජය වෙනස් වෙලා තියෙනවා. ඉස්කෝල දරුවෙක් ඉස්සර කොච්චර පයින් ගියාද ඉස්කෝලේට? අද ගෙදර ළඟටම 3 wheel එක හරි එනවනේ. ඒක තමයි යන්නේ. ඒ නිසා අපිට ස්වාභාවිකව ලබා ගන්න තියෙන බොහෝ දේවල් අපි බැහැර කරලා තියෙනවා. ඒවා සල්ලි වලට හරි කෘත්‍රිමව හරි ලබා ගන්න පුරුදු වෙලා තියෙනවා. ඉතින් මේක මේ ලෝකයේ පරිණාමය වෙලා තියෙන ක්‍රමය. නමුත් මම හිතනවා අපි මේවා නැවත වරක් කල්පනාවට ගත යුතුයි නිරෝගී ජාතියක් වෙනුවෙන්. හොඳයි. ඉතින් මේ කියපු කාරණාවන් ඔබට කොරෝනා වසංගතය නිසා කියපු දේවල් නෙමෙයි. ඒ නිසා ඔබේ ජීවිතය නිරෝගීමත්ව ගත කරන්න අපි කතා බහ කරපු දේවල්. සමහරක් විටක ඔබට හිතන්නට පුළුවන්කම තිබෙනවා මේ අවුරුද්දත් එක්ක. දැන් ඔබ සමහරක් වෙලාවට අපි දැක්කා අපිට දකින්න පුළුවන්කම ලැබුණා වෙළඳ සැල්වල රංචු පිටින් අපිට ඉන්නව දකින්න ලැබුණා. මහා සෙනගක් ඉන්නව දකින්න ලැබුණා. අවුරුද්දෙන් පස්සේ මොනවා වේද කියලා සමහරක් විටක අපිට හිතුණා. ඉතින් කොරෝනා වසංගතයට පමණක් නෙවෙයි අපි අද දවසේ මේ නනපහන වැඩසටහන තුළින් මේ සාකච්ඡාව දියත් කළේ. අපි ඔබට එදිනෙදා ජීවිතයේ ඔබේ නිරෝගීකමට අවශ්‍ය කරන දේවල් පිළිබඳවත් මේ කතා බහ තුළින් ඔබව දැනුවත් කරන්නට කටයුතු කළේ. අපි කියනවනේ පිට රටවල් වලින් අපිට වහගෙනල්ලා කවනවා. වස පොල් තෙල් අපිට දෙනවා. අපි පොඩ්ඩක් වහ කෑවට කමක් නැහැ. මෙහෙම කියන දේවල් අපි ඉඳලා අපි ඒ කියන අයට බයිනවනේ. හැබැයි ඔබට හිතන්න දෙයක් තියෙනවා. ඒ තමයි
ඔබට පුළුවන්කම තිබෙනවා ඔබේ ගෙවත්ත ප්‍රයෝජනෙට අරගෙන ඔබ මේ දේවල් ගෙදර නිෂ්පාදනය කරගත්තොත් එහෙම ඔබට පුළුවන් නිරෝගී ජීවිතයක් ගත කරන්න. ගෙදරින් පටන් ගත්තොත් ඔබට පුළුවන් අපිට ඒ කාර්යභාරය මේ සමස්ත සමාජයටම විසිරුවා හරින්න. අනිත් අයට බයිනවා වෙනුවට අපිට පුළුවන්කම තිබෙනවා අපේ ගෙදරින් ඒ දේ පටන් අරගෙන පෙන්වන්න. එතකොට පිටරටින් පොල් තෙල් ගේන්න ඕන කමක් නැති වේවි. පිටරටින් ආහාර පාන ගේන්න ඕන කමක් නැති වේවි. ඉතින් අපි අවසාන වශයෙන් අපි පූජ්‍යපාද මාලිගාවේ අස්සජී නායක ස්වාමීන් වහන්සේට අවස්ථාව ලබා දෙනවා. අපේ හැමතුරුනේ බුදුදහමයි නිරෝගීකමයි පිළිබඳව කතා කළේ. අවසාන වශයෙන් අපි යමක් කියමු. ඔව් සජිත් විශේෂයෙන්ම දවසක් බුදුරජාණන් වහන්සේ මාරයා බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා කියනවා ඔබ වහන්සේගේ ශ්‍රාවකයාට ඔබ වහන්සේ මොනතරම් කතා කරත් මං ගාව ඇම තිනවා මං ඒ ඇම දාපු ගමන් අහු වෙනවා. එහෙමයි. ඒ වෙලාව බුදුරජාණන් වහන්සේ කියනවා මාරය උඹට පුළුවන් කමක් නැහැ මගේ බුද්ධ පුත්‍රයන් වහන්සේලා අල්ලන්න. හැම කියන එක දන්නවනේ සජිත් අපි දැන් මාළුවෙක් අල්ලන්න නම් සමහරක් වෙලාවට බිලි කොක්ක දාලා යමක් දානවා මාළුව අහු වෙනවා. එහෙමයි. දැන් අපි ගොඩාක් අය සජිත් මේ ඇමට අහු වෙලා ඉවරයි. අපි ගොඩාක් දුරට ගත්තන් පස්සේ අපේ ලංකාවේ ගත්තන් පස්සේ තරුණ කෙල්ල කොල්ලොද වැඩිහිටි අයද මේ හැම කෙනෙක්ම සජිත් මේ ඇමවල් වලට අහු වෙලා ඉවරයි. ඉතින් දැන් මේ ඇමෙන් ගැලවෙන්නත් ඕනේ කවුද? අපිමයි. එහෙමයි. ඉතින් එහෙමනම් මේ අපි සාකච්ඡාවක් කතිකාවතක් ගොඩනගෙන්නට ඕනේ අපේ ගෙදර. දැන් අපි මේ කතා කරපු කතා කිරීම ඔබේ ගෙදර ඔබ සිද්ධ කරන්න. ඔබේ ස්වාමියා, භාර්යාව, දරුවෝ මේ එකතු වෙලා ඔබේ ගෙදර තුල නිරෝගීමත්කමක් හදාගන්නේ කොහොමද? ඔබේ ගෙදර තුල මේ බුදුදහම තුලින් ආශිර්වාද ලබා ගන්න කොහොමද? දැන් එක මහත්තයෙක්ව තරහ යනවා. ඉතින් එතුමගෙන් අහන්න තියෙන ඔබතුමාට තරහ ගිහිල්ලා මොනවත් දෙයක් සාර්ථක වෙලා තියෙනවද? ඔබතුමාට දියුණුවක් වෙලා තියෙනවද? ඇතරම තරහ ගියා නම් තරහ ආවනම් එතුමා පිරිහීමක් පමණයි වෙලා තියෙන්නේ. සමහරක් වෙලාවට ලේ පුච්ච ගත්තා. හෘදේ වස්තු රූපයෙන් පෙරිපෙරියන ලේ ටික මුළු ශරීරගත වෙනවා. නරක් වෙච්ච ලේ මුළු ශරීරගත වෙන්නේ. මේ නරක් වෙච්ච එතකොට නිරෝගී රූප කලාප පහළ වෙන්නේ නැහැ. ශරීරයේ විවිධ අවයවයන් අක්‍රිය වෙන්න පටන් ගන්නවා. එහෙමනම් මේ තරහ කියන එක ගැලපෙන්නේ නැහැ. ඒ වගේ සජිත් අපි බලන්නට ඕනේ අපි ළඟ තියෙන අඩුපාඩුකම් මොකක්ද? මේ අඩුපාඩුකම බලා අපි පුළුවන් තරම් තමන්ගේ ගෙදර නැගිටව ගමු. මොකද එක තැනකින් කරනකම් බලාගෙන ඉන්න එපා. තමන් නැගිටින්න. තනියෙන් නැගිටින්න. මේ තනියෙන් නැගිට තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න මහන්සි වෙන්න ඕනේ. අපි තව කෙනෙකුට ඇඟිල්ල දික් කරනවට වඩා තමන් හරි මගට පිවිසෙන්න. ඉතින් අපි සජිත් විශේෂයෙන්ම මුළු මහත් ලෝකවාසීන්ගෙම ඉල්ලා සිටින්නේ තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මයට පුළුවන් තරම් ලං වෙන්න. පුළුවන් තරම් ලං වෙලා අපි අර පරගති ස්වභාවය අතහැරලා පුළුවන් තරම් අපේ මනුස්ස ජීවිතයට මේ ලංකාවට අපේ බෞද්ධ ගමට අනන්‍යතාවයක් ඇති වෙන ජීවිත රටක් වර්ධයක් හදාගමු. හිත නිවාගෙන සුවපත් කරගෙන අපි මේ ගමන යමු කියන එක තමයි මතක් කරන්න තියෙන්නේ. එහෙමයි. ඉතින් ඔය කරුණු කාරණාවන් නිරෝගීකම පරමලාභය ලෙස සලකා ගනිමින් නිරෝගීකමට මුල් තැන ලබා දෙමින් කටයුතු කරන්න කියන කාරණේ ඉතාමත් ගෞරවයෙන් යුතුව අපි ඔබ සෑම සියලු දෙනාගෙන්ම ඉල්ලනවා. ඉතින් තවත් හෝරා කිහිපයකින් හිස තෙල් ගෑමේ නැකත උදා වෙනවා. ඉතින් ඒ නැකතේ වැඩ කටයුතුත් ඒ ආකාරයෙන්ම සිද්ධ කරන්න කියන කාරණයත් අපි ඔබට සිහිපත් කරනවා. මොකද අපේ එකමට අපේ සංස්කෘතියට එදා ඉඳන්ම මුල් තැනක් ලැබුණා. ඒ එදා ඉඳන් ලැබුණු තැන ඉදිරියටත් ලබා දෙන්න. මොකද මේ කරුණු කාරණා හේතුවක් නොමැතිව නෙමෙයි සිද්ධ කරන්නට අපි එදා ඉඳන් අපේ මුතුන් මිත්තෝ කටයුතු සූදානම් කරගෙන තිබුණේ. ඒ වගේම තමයි අපි ගොඩක් කැමතියි. අපි ගොඩක් මිල මුදල් වියදම් කරනවා ලස්සන වෙන්න. ඉතින් ලස්සන වෙන්න පුළුවන් අපි නිරෝගී වුණොත්. ඒක නිසා නිරෝගීකමට මුල් තැන ලබා දෙන්න කියන කාරණය නැවත වතාවක් මතක් කරමින් අද දවසේදී අපිට නැනපහන දහම් කතිකාවත මේ විදිහට සමාජගත කරන්න සදැහැති දායකත්වයෙන් කටයුතු කළේ සූර්යපාලුව
කඩවත යන ලිපිනේ පදිංචි ස්ටෙලා පෙරේරා මහත්මියතුළු පවුලේ සියලු දෙනා අරමුණ හැටියට සඳහන් කර තිබෙනවා. රිදීගම රම්බඩගල්ල පදිංචිව සිට මිය පරලොවගේ ජේ.එම්. නන්දාවතී ජයකොඩි මෑණියන් ප්‍රධාන සියලු සංසාරගත ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමටත් ඒ වගේමයි සුජීවත්ව සිටින පවුලේ සියලු දෙනාට ආශිර්වාද කිරීම සහ නිදුක් නිරෝගී සම්පන්නිය දිගාසිරි සහ චතුරාර්ය සත්‍ය අවබෝධය ප්‍රාර්ථනා කර ගනිමිනුයි අද දවසේදී මේ දහම් කතිකාවත වෙනුවෙන් සදැහැති දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ. ඒ වගේමයි අද දවසේදී නැනපහන වැඩසටහන වෙනුවෙන් ඔබේත් මගෙත් නැනපහන් දල්වන්නට වටිනා කාලය කැප කරමින් මේ අවස්ථාවට වැඩම කරන්නට යෙදුණා. කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ මහාචාර්ය මොරටුව ලුණාව ශ්‍රී බෝධිරාජාරාමාධිපති පූජ්‍යපාද අකලගට සිරිසුමන ස්වාමින් වහන්සේ අප ස්වාමින් වහන්සේට මේ ගෙන යන ශාසනික කාර්යභාරය මේ සමාජීය මෙහෙවර තව තවත් කරගෙන යන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවනය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේමයි පාද නමස්කාර පූර්වක ස්තුතිය ඔබ වහන්සේට පුද කරනවා. ඊළඟ සර්ණයි අපේ හැමදෙරෝනේ. ඒ වගේම තමයි හැමදාමත් ටීවී දිදුල බෞද්ධ සහ ළමා රූපවාහිනී නාලිකාව සමාජගත කරන්නේ දැවැන්ත මෙහෙයට TNL රූපවාහිනී නාලිකාව සමගින් අත්වැල් බැඳගෙන මෙවැනි සමාජ මෙහෙවරයන් සිද්ධ කරන අවසරයි නම කියනට ගාල්හිල ඩික්ෂන් පාත් ශ්‍රී ඥානෝබාස යෝගාශ්‍රමාධිපති ත්‍රිපිටකාචාර්ය ත්‍රිපිටක විශාරද දිදුල මාධ්‍යාලය ගරු සභාපති තැන්පත් පූජ්‍යපාද මාලිගාවිල අස්සජී නායක ස්වාමින් වහන්සේටත් මේ ගෙන යන ශාසනික කාර්යභාරය තවත් চিරාත් කාලයක් කරගෙන යන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවනය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පාද නමස්කාර පූර්වක ඔබ වහන්සේට පුද කර සිටිනවා. බොහොමත්ම ස්තුතියි අපේ හැමතුරුනේ. ඒත් එක්කම අද දවසේදී මේ අවස්ථාවට සම්බන්ධ වෙමින් මේ සමාජයේ දහම් ගැටලු निराකරණය කරන්නට හැමදාමත් එදා ඉඳන් අද වෙනකන් මේ සමාජයට දැවැන්ත මෙහෙයක් ඉෂ්ට සිද්ධ කරන්නට එතුමන් කටයුතු කළා. වර්තමානයේ තුලදීත් ඒ වගේමයි. ඉතින් අපේ සහෝදර මාධ්‍ය නාලිකාවේ අධ්‍යක්ෂකතුමන්ට කියන රූපවාහිනී නාලිකාවේ අධ්‍යක්ෂක නීතිඥ සුදත් ජයසුන්දර මැතිතුමන්ටත් අපි ආයුබෝවන් කියලා අද දවසේ වැඩසටහනෙන් සමුදෙනව නැනපහන වැඩසටහන ආයුබෝවන් ඔබතුමන්ට බොහොමත්ම ස්තුතියි නැනපහන වැඩසටහනට සම්බන්ධ වීම පිළිබඳව. එhmenan අපි අද දවසේදී නැනපහන වැඩසටහන නිමා කරන්නටයි සූදානම් වෙන්නේ. යලිත් ලබන සිකුරාදා දිනේදී හරියටම රාත්‍රී 9:30ට අපි ඔබේ නිවහනට ඔබේත් මගේත් නැනපහන් දල්වන්නට එන බලාපොරොත්තු ලබා දෙමින් සමුගන්නටයි සූදානම. ඔබ සැමට සුබ දවසක් සුබ රාත්‍රියක්. ආයුබෝවන්.